තව කට්ටිය ඉන්නවා නම් ආයෙත් මට ජොයින් වෙන්න කියන්න. මම හිතන්නේ මගේ කරපු software කරදද කියන්නේ. Alright. මගේ iPad එක කනෙක්ට් කරගන්න ගන්න. මම හිතනවා මගේ ස්ක්‍රීන් ඔයගලන්ට ආවා කියලා. right? ස්ක්‍රීන් කාර්ඩ් ඔව් ඒ ස්ක්‍රීන් එක පේනවා. right. ඒතර ඔයගලන්ට මුලින්ම මම හිතන්නේ තියෙන්නේ වෙක්ටර් කැල්කියුලස් කියන කොටස. කොහොමද වෙක්ටර් කැල්කියුලස් කියන එක මම හිතන්නේ කොහොමද නිකන් පාඩමක් වගේ කියන්නත් කැමති නෑ. ඒකට මේ නිකන් මුලින්ම තියෙන්නේ වෙක්ටර් කැල්කියුලස් කියලා පොඩි දෙයක් තියෙනවා. ඔයගලන්ට ඇත්තටම මේ මල්ටිවේරියට් ෆන්ක්ෂන්ස් කියන දෙයක් හදනවා. ඊට කලින් ඔක්කොටම ඔයගලන්ට ෆන්ක්ෂන්ස් කියන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඉන්නම් ඇත්තට. right. ඒතර අපි ගත්තොත් මුලින්ම ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා උදාහරණයක් විදිහට දැන් ඔයගලන්ට මුලින්ම පටන් ගන්න වෙක්ටර් කැල්කියුලස් නේ. වෙක්ටර් කැල්කියුලස් වලින් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකක්ද ෆන්ක්ෂන් එක කියන්නේ. ඔයගලන්ට ඔය ගොඩක් පැටලලා තියෙන්නේ ෆස්ට් පාර්ට් එක මම හිතන්නේ මේ ඔය වෙක්ටර් කැල්කියුලස් කැලේ අමාරු වෙන්නේ ඕගොල්ලෝ ෆන්ක්ෂන් එක කියන්නේ මොකක්ද කියන හැටි තේරුම් ගත්තේ නැහැ. සහ ඩෙරිවේටිව් එක කියන්නේ මොකක්ද කියන්නේ. එතකොට අපි මුලින්ම ගත්තොත් ෆන්ක්ෂන් එක කියන අයිඩියා. මම ඉස්සෙල්ලා මේ ෆන්ක්ෂන් කියන අයිඩියා කරන් ඉන්නවා. නිකන් normally අපි මේ ෆන්ක්ෂන් එකක් ගත්තොත් මූලිකම අයිඩියා එක. මෙහෙම ගත්තොත් fx කියලා අපිට නිකන් ෆන්ක්ෂන් එක කොයි විදිහට දක්වන්නද අපි x කියලා අගයක් දුන්නම ඊට අදාළ ෆන්ක්ෂන් වැලියු එකක් අපිට හොයලා පෙන්නන්න පුළුවන්. මේකේ රියල් ෆන්ක්ෂන්ස් වලට. ඒතර අපි ඕන තරම් රියල් තාත්වික සංඛ්‍යාවට මේ වගේ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඒතර මේකේ මූලිකම අදහස් තමයි මේ රියල් ෆන්ක්ෂන් එකක් කියන එකේ අපි මෙතන වෙන්නේ අපි x කියන ආගේ ඇසුරෙන් y කියන එක්කෙනාම ලියාගන්න. ඒ කියන්නේ අපිට y කියන එක්කෙනා කොහොමද වෙනස් වෙන්නේ කොහොමද චේන්ජ් වෙන්නේ කියන එක මේ x කියන එක්කෙනා ඇසුරෙන් අපිට කියන්න. ඒතර මේක අපි A-level කාලේ ගොඩක් කරා. හරි. ඒතර අපි A-level කාලේ අපි y සමාන fx වගේ ප්‍රස්තාරයක් අදින්න කිව්වොත් අපිට හම්බෙන්නේ මේ වගේ ප්‍රස්තාර. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙන කට්ටිය. මම නිකන් ලියගෙන කාටවත් පේන්නේ නැද්ද දන්නේ. පේනවායි හරි අවුලක් නැහැ. හරි. මේ ඊට පස්සේ එහෙම ආපදාත් වෙනවා නේද? මේ විඩියෝ එක ගොඩක් මුට්ටක් කරලා මතක් කරනවා. මොකද මේකේ මේ ඊට පස්සේ Wi-Fi link එක આવොත් එම මම දන්නේ නැහැ ස්ක්‍රීන් එකේ. ඒතර අපිට මේ වගේ ෆන්ක්ෂන් එක ලියන්න කිව්වොත් මම ඇත්තටම මේ A-level මට්ටමේ පටන් ගන්න ඉතින් මම ඔයගලන්ට කිසිම ගැප් එකක් ඉතුරු කරන්න නැතුව කොහොමද දැන් ට්‍රේනින් කෙනෙක් කියලා දෙන්නම්. එතකොට අපිට මේ වගේ ෆන්ක්ෂන් එකක් විතර ලියලා පෙන්නන්න පුළුවන්. ඒතර මේක normally අපි A-level කාලේ ඉගෙන ගත්තේ. එතකොට හැබැයි දැන් අපි මේක එක්ස්ටෙන්ඩ් කරනවා. අපි වෙක්ටර් කැල්කියුලස් වලදී කරන්නේ අපිට දැන් ෆන්ක්ෂන් එකක් ගත්තොත් වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවානේ. පළවෙනි දේ තමයි අපි ගත්තොත් මේ වගේ මම ෆන්ක්ෂන් කියන බ්ලොක් එක ගන්නවා. මේක මොකක් හරි ෆන්ක්ෂන් එකක්. මෙයාට අපි දෙන ඉන්පුට් එක. දැන් මෙතන අපි ඉන්පුට් එක විදිහට දෙන්නේ x. අපි ෆන්ක්ෂන් එකට x කියන එක්කෙනාව දුන්නාම එයාට අදාළ ෆන්ක්ෂන් වැලියු එක මට fx කියලා හම්බ වෙනවා. දැන් මෙතන අපි දෙන්නේ රියල් නම්බර් එක. හැබැයි කෙනෙක්ට පුළුවන් ඕනනම් මෙයාට දෙන්න තාත්වික සංඛ්‍යාවක් වෙනුවට වෙක්ටර් එකක්. ඉතින් මෙයා වෙනුවට අපිට වෙක්ටර් එකක් දෙන්න පුළුවන්. ඔකේ සරල අදහසක් මම මේ කියන්නේ. අපිට මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි හිතුවා. මේ කෙනෙක්ට ඕනනම් පුළුවන් මේ x කියන එක්කෙනා වෙනුවට තාත්වික සංඛ්‍යාවක් වෙනුවට මෙයාට වෙක්ටර් එකක් දෙන්න. වෙක්ටර් එකක් කියන්නේ අපි කොම්පොනන්ට්ස් කිහිපයක් දෙනවා. ඒ කියන්නේ x1 x2 x3 x4 ඔය විදිහට. ඒතර මෙන්න මේ පාර්ට් එක අපි කතා කරන්නේ මල්ටිවේරියට් කැල්කියුලස්. ඒ කියන්නේ වගේ ෆන්ක්ෂන් එකේ වේරියබල් එකක් වෙනකොට කිහිපයක් තියෙනවා. ඒ වගේ වට අපි කියනවා මල්ටිවේරියට් ෆන්ක්ෂන්. ඒ කියන්නේ වගේ වේරියබල්ස් අපි මේ වගේ ෆන්ක්ෂන් එකක් ලියුවොත් ඔයාලා ලියන්නේ ඇත්තටම f x1 x2 කොහොම x1. ඒයි වගේ ෆන්ක්ෂන් වැලියු එක මේ හැම වේරියබල් එකම මත වෙනස් වෙනවා. ඒතර මේක ගැන අපි කතා කරනවා මල්ටිවේරියට් ෆන්ක්ෂන්ස්. ඒක තමයි ඔයගලගේ දෙවෙනි අඩේ. තව කොටසක් තව වෙන්න පුළුවන් වුණා මේ ෆන්ක්ෂන් වැලියු එක වෙක්ටර් එකක් වෙන්න පුළුවන්.
හරි ඔක තමයි ෆන්ක්ෂන් වල සරල කතාව මේක තමයි ඔයගොල්ලෝ මුලින් කතා කරන්නේ මම හිතන්නේ වෙක්ටර් වැලියුස් කියන්නේ මම කියන්නේ එතන මාතෘකාවට මොකක්ද කියලා එතන මතක නැහැ ඔයගොල්ලෝ කියන මාතෘකාව වෙක්ටර් වැලියුඩ් ෆන්ක්ෂන්ස් අපි මේවට කියන වෙක්ටර් වැලියුඩ් ෆන්ක්ෂන් ඒ කියන්නේ ඔයාගේ ෆන්ක්ෂන් වැලියු එක. ඒ කියන්නේ මොකක් හරි ෆන්ක්ෂන් එකට ඔයාගේ වේරියබල් අගයන් ටිකක් දුන්නම ඔයාලට ලැබෙන ෆන්ක්ෂන් වැලියු එක වෙක්ටර් එකක්. දැන් ඊළඟ ප්‍රශ්න තමයි ඇයි අපිට මෙහෙම දෙයක් ඕනේ? දැන් ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් කරනවා දැන් මොන හවල් එකකටද කොහොම මෙච්චර හොඳට සරල රේඛාවක මේ අපි කියන්නේ අපිට මොකක් හරි රියල් නම්බර් එකක් දුන්නාට පස්සේ රියල් නම්බර් එක ගන්න ෆන්ක්ෂන් තියදී ඇයි මෙහෙම දෙයක් ඕනේ වෙන්නේ? උදාහරණයක් ගත්තොත් මම හිතනවා ඔක කමෙන්ට් එකේ ලෙක්චර් එකක් ගත්ත උදාහරණේ මේක මම නිකන් තේරුම් ගන්න කිව්ව එක මේ ලොකෝට දියා ගන්න දෙයක් නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම දෙයක්. මම ගන්නවා වගේ xy කියලා අක්ෂර. හරි. මම දන්නවා මට මෙයාට අපි සාමාන්‍යයෙන් normally මම මේක උඩ මාරු කරනවා. මම යන මෙයා y අක්ෂය මෙයා x අක්ෂය. අපි සාමාන්‍යයෙන් x අක්ෂයට සමාන්තර යුනිට් වෙක්ටර් එක ගන්නේ i කියලා y අක්ෂයට සමාන්තර යුනිට් වෙක්ටර් එක ගන්නේ j කියලා. අපි දන්නවා මෙහෙම xy තලයක් ගත්තම අපි ඊළඟ කාලේ ධම්ම දන්නවා මෙයා මත ඉන්න ඕනෑම ලක්ෂයක් මේ වගේ xy ප්ලේන් එකකට ඉන්න ඕනෑම ලක්ෂයක් මත කොෂන් වෙක්ටර් එකක් විදිහට පෙන්වන්න පුළුවන් xi ධන yj කියලා. සරලද? එතකොට අපි මෙහෙම හිතුවා. දැන් මේ එක තැනක ඉන්නවා. අපි හිතනවා මෙයා වෙනස් වෙනවා. මෙයා මොකක් හරි පතේක ගමන් කරනවා. එතකොට මම මෙයාගේ කොෂන් වෙක්ටර් එකට අදාළ සංකේතක සාමාන්‍යයෙන් r කියලා අංකණය කරනවා. ඒ කියන්නේ r කියන්නේ මූල ලක්ෂ්‍ය අනුපත්තිය මෙයාගේ පිටුම් දැයිස්ක. මේක අපි ඊළඟ කාලේ කරා. එතකොට මෙයා මේ වගේ පාත් එක්ක යනවා නම් මෙයාගේ පිහිටුම් දැයිස්ක. දැන් මේ පාත් එක බලනකොට දැන් මෙයාගේ මෙතන තියෙන පිහිටුම් දැයිස්කේ නෙමෙයි මෙයා මේ වගේ තැනක ඉඳී. ඒ කියන්නේ මේ xy තලයේ මෙයා මේ නිල් පාට වෙන පාත් එකේ මෙයා මේ පැත්තට ගමන් කරනවා. මෙහෙම ගමන් කරනවා නේ. ගමන් කරනවා කියන්නේ ඕකට. මේ පාර දිගේ මෙයා යනවා. එහෙම යනකොට මෙයාගේ පිහිටුම් දෛශිකය අපිට වෙනස් වෙන එක ෆන්ක්ෂන් එකක් විතර ලියත හැකියි. ඒ කියන්නේ මෙයාට දැන් තියෙන්නේ ෆික්ස් පිහිටුම් දෛශිකයක් නෙමෙයි මෙයාගේ කාලයත් එක්ක වෙනස් වෙන පිහිටුම් දෛශිකය. අපි තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ මොකක් හරි මෝෂන් එකේ ඉන්න වස්තුවක් කොහොම කතා කරන්නේ. අපිට මෙයාව ලියන්න පුළුවන් වුණා. එතන මගේ x කියන එක නේ මෙන්න මේ ලෙන්ත් එක. මේ x කියන්නේ මේ ලෙන්ත් එක නේ මගේ x කෝඩිනේට් එකනේ. එයා වෙනස් වෙනවා කාලයත් එක්ක. සහ මේක y කෝඩිනේට් එතන මෙයා xt j i මෙයාගේ y length එක දැන් මෙතන තියෙන fixed value එකක් අපි සාමාන්‍යයෙන් එක තැනින් එක්කෙනෙක් ගත්තොත් දැන් මෙතන මෙයා කාලයත් එක්ක වෙනස් වෙනවා. මෙයා j දශකය. මට ඔය ආකාරයෙන් මෙයාගේ පිහිටුම් දශකය දාගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ මගේ වෙක්ටර් එකක්. මෙයා වෙක්ටර් එකක්. මේ දෙන්න දිහා බැලුවොත් මොකක්ද කියන්න පුළුවන්? xt කියන්නේ මෙයා සාමාන්‍ය real to real function එකක්. හරි මොකද මේ xt කියන අගෙන් දෙන්නේ මෙයාගේ x coordinate එක. මෙයා real number එක. මෙයාත් real number එක. yt කියන එක. හරි. හැබැයි මේ දෙන real number එක වුණාට සමස්තය වෙක්ටර් එකක්. එතන අපි මේ rt කියන ෆන්ක්ෂන් එක ගත්තොත් කියන්නේ මගේ t කියන්නේ අපි කාලය කියලා ගත්තොත් time එක කියලා ගත්තොත් මගේ r කියන ෆන්ක්ෂන් එක ගත්තොත් මගේ වෙක්ටර් එකක් විදිහට තියෙන මගේ r කියන ෆන්ක්ෂන් එක ගත්තොත් කාලය විශ්ින් මෙයා අපි කියනවා වෙක්ටර් වැලියුඩ් ෆන්ක්ෂන් එක. ඇයි? මට ඕනම වෙලාවක ඕනම කාලයකදී මෙයාගෙන් හම්බෙන්නේ මේ පාත් එකේ ඉන්නේ මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක. එතකොට දැන් මට කියන්න අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි ප්‍රවේගය කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් දැන් මෙයාගේ ප්‍රවේගය කියන්නේ අපි ප්‍රවේගයට වේගය ගමුකෝ. වේගය කියන්නේ මෙයාගේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. right? එතන අපි මෙයාගේ ප්‍රවේගය හොයන්නේ කියුවා. මම කරන්නේ මෙයාගේ ප්‍රවේගය දෛශිකය v. මෙයා කාලය එක්ක වෙනස් වෙනවා. ඇයි? අපි මෙන්න මේ වගේ වෙලාවක ගත්තොත් මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මේ වගේ පැත්තක. මෙන්න මෙතන වගේ එකක්. මේ වගේ තැනක් ගත්තොත් මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මේ වගේ පැත්තක. මේ පතේ ඔස්සේ මෙයා යනවා. මම මේ වගේ තැනක් ගත්තොත් මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මේ වගේ පැත්තක. ඒ කියන්නේ මෙයාගේ චලිතයේ පුරාවට මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙනවා. මේ ප්‍රවේගය මට ලියන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. මට මෙයාව ලියත හැකි dr dt rt. ඒ කියන්නේ මගේ පොසිෂන් වෙක්ටර් එක මම අවකලනය කරනවා කාලයේ විශ්ව. මට මෙයාව ලියන්න පුළුවන් ආයි xt ධන මෙයා i වෙක්ටර් එක ධන j වතාවක් නැත්නම් මේ e වෙක්ටර් පස්සේ ලියන්න yt වතාවක් j වෙක්ටර් එක වෙනවා. දැන් බලන්න
දැන් සාමාන්‍යයෙන් අපි අවකලනය කරනකොට අපි තාත්වික සංඛ්‍යා අවකලනය කරනවා වගේ මේකේ මහා ලොකුට ඔයගොල්ලන්ට හිතන්න දෙයක් නැහැ. මේ දෙන්න වෙක්ටර් දෙකක් වුණත් බලන්න මේ තියෙන්නේ x axis එකට පැරලල් යුනිට් වෙක්ටර් එක. මේ තියෙන්නේ y axis එකට පැරලල් වෙක්ටර් එක. මේ දෙන්න constant. වැදගත් නැහැ. අපිට දන්නවා අපිට අවකලනය කරද්දී මොකක් හරි ශිත දෙක එකතුවක් තියෙනවනම් අවකලනය වෙන වෙනම දාන්නත් පුළුවන්. constant අවකලනකුණේ එළියට ගන්නත් පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් මෙයාව ලියන්න ඕන නම් මම බොහොම බේසික් එක ගැන බේසික් වැඩි වගේ නම් කියන්න ඕනේ. අය මීට වඩා ස්පීඩ් අප් යමු කියලා. මම ගන්නවා මට මෙයාව ලියත හැකි. මම i කියන වෙක්ටර් එක එකට ගත්තොත් ඒක කන්ස්ටන්ට් එකක් මට මෙයාව ලියන්න පුළුවන්. d dt xt then d dt yt මෙයාගේ මට එනවා වෙක්ටර් j කියන එක එළියට. right මේව ලියුවොත් මට මොකක්ද දෙන්නේ? බලන්න මට මෙයාව ලියත හැකි ඕනනම් i වතාවක් x dash t then j වතාවක් y dash t මෙයාගෙන් කියවන්නේ බලන්න දැන් මේ වගේ තරක මෙන්න මේ වගේ තැනක් ගත්තොත් මෙයාගේ ඇත්තටම ওই වෙක්ටර් එක එන්නේ මෙන්න මේ වගේ පැත්තකට. මෙයා මොකද ප්‍රවේගය තියෙන්නේ මේ වගේ පැත්තකට. මෙයා පාත් එක යනකොට මෙයා මෙතන යනකොට මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ පැත්තකට. එතන මෙයාගේ වෙක්ටර් මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක තියෙනවා මෙයාගේ මේ වෙලොසිටි වෙක්ටර් එක තියෙනවා මේ වගේ පැත්තකට. එතන මේ වෙක්ටර් එක මට ලියන්න පුළුවන් x dash t y dash t අපි සාමාන්‍යයෙන් මෙයා අංකණය කරන්නේ මේ විදිහට. right එතකොට අපිට වෙක්ටර් එක මේ විදිහට ලියන්න පුළුවන් කාලෙක. තමයි මේ තියෙන්නේ කාලය විශේෂ අවකල සම්මුතිය. right මේ තියෙන්නේ මෙයාගේ වෙක්ටර් එක අපිට මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක මේ වගේ ලියා ගන්න පුළුවන් නම් මෙයාගේ වෙලොසිටි වෙක්ටර් එක නැත්නම් මෙයාගේ ප්‍රවේගය නිරූපණය කරන වෙක්ටර් එක මට මේ විදිහට ලියන්න පුළුවන්. දැන් බලන්න මේ තියෙන්නේ මෙයා කාලයේ විශේෂ. මට මෙයා මොන අංකණය කරන්න පුළුවන් r dash t කියලා. දැන් මේ තියෙන්නේ මම මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක ටයිම් ඇක්ස් කියන්නේ ටයිම් වැලි කියන්නේ කාලයේ විශේෂ අවකලනය කරනවා. හැබැයි මට ඒ වගේම පුළුවන් ඕන නම් මෙයාවම මෙහෙම කරන්න. දැන් මම ගන්නවා නිකන් මේ වගේ මෙයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක. මම ගන්නවා මෙයා මෙතන මෙයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක කියලා. මෙතන තමයි මෙයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක. මම ඔයගොල්ලන්ට පැටලෙන තැනක් කියන්නේ. මේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා මම ගන්නවා මේ ලෙන්ත් එකේ තියෙන තුඩ. දැන් මෙයා මෙතන ඉඳන් මෙහෙම ආවට පස්සේ මේ ලෙන්ත් එකේ දිග මම ගන්නවා s කියලා. ඒ කියන්නේ මෙයා පටන් ගන්න තැන ඉඳලා ලෙන්ත් එකේ ගිය දුර. කෙනෙක්ට ඕන නම් පුළුවන් මේ පොසිෂන් වෙක්ටර් එක කියන එක නා මෙහෙම ලියන්න. මොනවද තේරෙන්නේ නැහැ මේක මෙහෙම ලියුවා. අපි ගත්තොත් පොසිෂන් වෙක්ටර් එක r කියන එක නා මේ s කියන එක කෙනාගේ ෆන්ක්ෂන් එකක් විදිහට ලියතේ. ඒ කියන්නේ දැන් මම මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක ලියන්නේ මෙයාගේ කාලයක ෆන්ක්ෂන් එකක් විදිහට නෙමෙයි. මෙයාගේ මෙයා පටන් ගන්න තැන ඉඳන් ගිය දුරේ ෆන්ක්ෂන් එකක් විදිහට. එතකොට මට යවන්න ලියත හැකි xsi plus ys j කියලා. එතන මෙයාගේ මේ x coordinate එකයි y coordinate එකයි change වෙන්නේ මේ දුර මත. ඒ කියන්නේ මම මේ දුරේ ෆන්ක්ෂන් එකක් විදිහට මෙයාව ලියුවා. එහෙම ලිව්වොත් මට මෙයාගේ velocity vector එක ගන්න පුළුවන් x dash is I then y dash is j. එහෙම නැත්නම් r dash s කියලා. දැන් මේ මෙතන මෙන්න මේක ඔයගොල්ලෝ පළවෙනි පැටර්න් එක කෙනෙක් විතර ඇයි අපි s කියන්නේ ඇයි අපි මේ t වලින් ගන්න කියලා. පළවෙනි දේ තමයි අපිට ඕන නම් පුළුවන් මෙන්න මේ පොසිෂන් වෙක්ටර් කියන එක කෙනාව කාලය විශේෂ දාගන්න. එහෙම නැත්නම් පුළුවන් පටන් ගන්න දුර ඇසුරෙන් දාගන්න. ඒ කියන්නේ අපි කරන්නේ විචල්යන් දෙකක් ඇසුරෙන් එකම එක්කෙනෙක්ව ලියා ගන්න. ඒක ඕකේද? ඒක ඕකේද? කියන්නේ මේ පොසිෂන් වෙක්ටර් එක මොකද්ද? වෙක්ටර් ෆන්ක්ෂන් එක කියන්නේ මොකද්ද? මම ඒක පැහැදිලි කරන්න ගත්ත උදාහරණේ ඒක ඕකේද නැත්නම් තවදුරටත් පැහැදිලි වෙන්න ඕනද? hello ඒක ඕකේයි. හරි. ඊට පස්සේ මම හිතන්නේ මේක මම ඊට පස්සේ මෙහෙම දෙයක් ගත්තා. දැන් බලන්න මම මොන මේක ලියා ගන්නවද ඔයගොල්ලන්ට? මේක ඇල්ල ඕන. ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන. අවශ්‍ය නම්. ටක් ගාලා ලියා ගන්නවා විනාඩියක් විතර ටක් ගාලා ලියා ගන්නවා. ඊට පස්සේ මම පැහැදිලි කරනවා මොකද්ද ඔයගොල්ලන්ගේ දැන් ඊට පස්සේ උතනින් ඔයගොල්ලෝ අර r dash t සහ arc length එක ගැන සම්බන්ධ කරන එක මම ඊළඟට පැහැදිලි කරන්නම්. ටක් ගාලා මේක නෝට් එකක් දාගන්නවා. මම හිතනවා ප්‍රූෆ්ස් එකකට තියලා තිබ්බේ නැහැ කොමිටඩ් කියලා තිබ්බේ ඒක නිසා මම මේක දාලා අදහස මොකද්ද පැහැදිලි කරගන්න යන්න. මොකද ඔයගොල්ලන්ගේ ගොඩක් වර්ධින කරන තමයි
ඕගොල්ලෝ මේ s සහ t දෙක අතරින් ෆන්ක්ෂන් එක ගන්න එක පටල ගන්නවා. කියන්නේ a සමහර තැන් වල s විශේෂයෙන් ගන්න, a සමහර තැන් වල t විශේෂයෙන් ගන්න කියන ඔය ඒ කියන්නේ මේ වේරියබල්ස් දෙක පටල ගන්නවා. දෙවෙනි දේ ඕගොල්ලෝ පටල ගන්න එක තමයි මෙන්න මේක ඕගොල්ලෝ පටල ගන්න. r dash t කියන එකයි ds over dt කියන එක. මේ දෙක පටල ගන්න. මම මේ දෙකේ විස්තර කරනකොට පැහැදිලි කරන්න කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ කියලා. මාත් මේක උන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඒතර ඔයගොල්ලන්ට ඕන උන මේක දෙද ගේන්න. තව ලියා ගන්න ඕනද වෙලාව? hello ලියා ගන්න ඕනද? නෑ යාර. දැන් අපි ගත්තොත් මෙහෙම දෙයක්. මම ආය ගන්න මගේ ෆන්ක්ෂන් එකම. y මේ පැත්තේ තියෙන යුනිට් වෙක්ටර් එක j වෙනවා. මෙයා x මේ පැත්තේ යුනිට් වෙක්ටර් එක i වෙනවා. මෙහෙම තියෙනවා වගේ පාත්. එතන මේ තියෙන මෙයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක. මෙයා කොහෙන් හරි පටන් ගන්නවා. එතන මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක යම් කිසි සාධාරණ ලක්ෂයකට xy කියලා තියෙනවා. මට ගන්න පුළුවන් r මම නිකන් ලියුවා. එතකොට මට r කියන එක නා කාලය විශ්ලේෂණය දෙත හැකි. xt I times y t කියලා මට ඔයාලට ලියන්න පුළුවන්. එන්ජි. මට මෙයාව ලියන්න පුළුවන්. ඒත් එක්කම මම දන්නවා මගේ velocity vector එක මෙයා වෙන්නේ r dash t. දැන් මේ තියෙන ඇත්තට මගේ velocity vector එක මෙන්න මේ වගේ තැනකදී මෙයාගේ velocity එක. මේ velocity vector එක කියන්නේ මෙයා මෙතනදී change වෙන මෙයාගේ ratio එක. මතක තියාගන්න මේ velocity vector එක හැමතිස්සෙම tangent to the curve. ඒ කියන්නේ මේ මෙයාගේ path එකට parallel. ඒ කියන්නේ අපි හිතන්නකෝ අපි මොකක් කරේ එක path එකක් අඳිනවා කියන්නේ හැමතිස්සෙම මේ path එකට දෙන tangent එක කියන්නේ ඒ වෙලාවේ යාගේ velocity vector එකේ දිශාව. මොකද ඒ වෙලාවේ එයා යන පැත්තට තමයි මෙයාගේ tangent එක තියෙන්නේ. right? මොකද නැත්තම් මෙයා මේ පැත්තට යනවනම් මෙයාගේ tangent එක මේ වගේ පැත්තකට හිටින්නේ නැහැ. අනිවාර්යයෙන් මෙයා යන පැත්තට තමයි මෙයාගේ tangent එක හිටින්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් මෙහෙම දෙයක්. දැන් මට ඕනේ මෙන්න මම වෙන දෙයක් මේ shape එකේ මම වෙන පාට එකකින් හදින්නම්. පාටක් තෝරගන්න. මම දම් පාට වගේ ගන්නම්. දම් පාට වගේ ගත්තොත් මෙතන ඉඳන් තියෙන දුර මෙන්න මේ ආර්ක් එකේ දුර මම ගන්න s කියලා. මට ඕනේ මෙයා හොය. හරි. දැන් මට කියන්නේ මේ ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා මෙතනට තියෙන දුර කියන්නේ වෙක්ටර් එකක්ද ස්කේල් එකක්ද? වෙක්ටර් ස්කේල්. සරල ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම මේ කියන්නේ ස්කේල් එකනේ. මොකද මෙතන දුර කියන්නේ මොකක් කර මීටර වලින් තියෙන දුරක්. මෙතන ඉතින් ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා මෙයා කොච්චර දුරක් ආවද කියන එක s කියන්නේ ස්කේල් එක. ඒ කියන්නේ මට ds ලා dt කෙනෙක් කෙනා මට දකින්න පුළුවන් මෙයාගේ මම ගන්න මෙයාගේ ds ලා dt කෙනෙක් කොහොමද අපිට මම ස්පීඩ් එක මම ස්පීඩ් එක නොටේට් කරන්න u කියලා. මෙයා වෙක්ටර් එකක් නෙමෙයි. බලන්න මේ ds over dt කෙනෙක් කෙනා වෙක්ටර් එකක් නෙමෙයි. මොකද අපි සාමාන්‍යයෙන් මම s කියන එක කෙනා ගත්තොත් උදාහරණයක් විදිහට මම ගන්නම් මම මේවා දෙන්නම් මේ දෙන s t අපි s කියන එක කෙනා graph එකක් ඇන්දොත් එයා ඉන්නේ සාමාන්‍යයෙන් ඔන්නෝම වගේ මොකක් හරි graph එක බිඳුවේ ඉඳන් වැඩි වේගගෙන යනවා. අපි දන්නවා අපි st ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් විස්ථාපන කාල ප්‍රස්ථාරයක ටැන්ජන්ට් එකෙන් හම්බෙන්නේ මෙයාගේ ප්‍රවේගයේ විශාලත්වය. ප්‍රවේගයේ දිශාව නෙමෙයි විශාලත්වය. ඒ කියන්නේ මේක ටැන්ජන්ට් එක අපිට හම්බෙන්නේ මේ u කියන්නේ ds over dt කියන අපි මේ s කියන එක නා ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳලා ඔයාගේ අදාළ ලක්ෂයට තියෙන දුර අපි කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරොත් මෙන්න මෙයාගේ ටැන්ජන්ට් එකෙන් හම්බෙන්නේ ප්‍රවේගයේ විශාලත්වය. දැන් හොඳට බලන්න. මට ප්‍රවේගය හම්බෙනවා මෙන්න මේ විදිහට. right මේ දින වගේ ප්‍රවේගය කියන්නේ දෛශිකය. මොකද යාට විශාලත්වයක් තියෙනවා දෛශිකයක් තියෙනවා. ඒ ප්‍රවේගයේ විශාලත්වය මට හම්බෙනවා මම මෙතන ඉඳන් මෙතන තියෙන දුර මෙයාගේ st ප්‍රස්ථාරයක් විදිහට හිතලා s කියන එක්කෙනාව කාලේශිතයක් විදිහට හිතලා එයාගේ අවකල සංගුණකේ ගත්තොත් මට හම්බෙන්නේ එයාගේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් එයාගේ ප්‍රවේගය. ඒ කියන්නේ එයාගේ විශාලත්වය. දැන් බලන්න මේක ලස්සන. මට ගාව ප්‍රවේගය කියන්නේ දෛශිකයේ මේ ඉන්න. මෙයා වෙක්ටර් එක.
මේ ඉන්න මගේ velocity. දැන් මට මෙතන ඉන්නවා ds over dt. මෙයා magnitude of velocity. දැන් මට කියන්නේ මේ තියෙන vt නේ. මෙයාගේ විශාල ප්‍රවේගයේ විශාලත්වය කියන්නේ මොකද? මගේ ප්‍රවේග දෛශික කියන්නේ මෙයා. එහෙම නැත්නම් වෙක්ටර් දෛශිකය. ඒතර මෙයාගේ විශාලත්වය කියන්නේ මොකද? මෙයාගේ විශාලත්වය කියන්නේ හොඳට මතක තියාගන්න. ds over dt කියන්නේ මෙයාගේ velocity vector එකේ magnitude. ඇයි? අපි දෛශිකයක් දක්වද්දී විශාලත්වයක් සහ දිශාවක් දෙකම තියෙනවා. ඒතර අපි විශාලත්වය හෙව්වා කියන්නේ අපි වෙක්ටර් එක දෛශිකයක් විදිහට දන්නවා නම් එයාගේ magnitude එක තමයි එයාගේ velocity එකේ දිශාවක velocity එකේ විශාලත්වය කියන්නේ. ඔතනින් තමයි ඔයගලන්ට සම්බන්ධයක් විදිහට එන්නේ ds over dt කියන එක නම් සමානයි කියලා r dash t ගේ මොඩියුලස් එක. මොකද මෙයා ඍණ වෙන්න බෑ. මොකද මෙයා මේ පාත් එක දිගේ ගමන් කරනවා නම් කවදාවත් මෙයාට ඍණ වෙන්න බෑ. මොකද හේතුව කවදාවත් මෙයා මේ පාත් එක දිගේ ගමන් කරද්දී ආරම්භක තැන ඉඳන් පටන් ගත්ත දුර ඍණ වෙන්නේ නැහැ. දුර අඩු වෙන්නේ. ඒක දන්නට දුර කවදාවත් දුර කාල ප්‍රස්ථාරයක් ඍණ අනුක්‍රමණයක් සහිත වෙන්නේ නැහැ නේ. අනිවාර්යෙන් වේගය කියන එක ධනයාගයක් වෙන්න ඕනේ. කියන්නේ මේ වෙක්ටර් එක නෝම් එක කියන එක ධනාගයක් වෙන්න ඕනේ. ඒ අදහස පැහැදිලිද? ඒ දෙකේ වෙනස. මොකද්ද ds and dt කියන එකයි r පොසිෂන් වෙක්ටර් එකේ ඩෙරිවේටිව් එක කියන එකයි කියලා. මෙතන අපි කරන්නේ මෙතන ඉඳන් තියෙන දුර අරන් අවකලනය කරනවා ds and dt ගන්න. හැබැයි r dash t ගන්නකොට අපි කරන්නේ පොසිෂන් එක වෙක්ටර් එකක් විදිහට සැලකනවා. වෙනස පැහැදිලිද? hello පැහැදිලි නැත්නම් කියන්නේ. හරි. ඕකේ. දැන් හොඳ අපිට අතර සීන් එකක් කරගන්න පුළුවන්. දැන් මම කිව්වා මගේ වෙක්ටර් එක මෙයාට ටැන්ජන්ට් කියලා. මෙයා හැමතිස්සම කර්ව් එකට ටැන්ජන්ට්. ඒ කියන්නේ මෙයා කර්ව් එකට ටැන්ජන්ට් ලයින් එක. දැන් මට මේ කර්ව් එකට ඕනම ලක්ෂයක ටැන්ජන්ට් වෙක්ටර් එක යවන්න කිව්වොත් මොකද කරන්න තියෙන්නේ? මම ටැන්ජන්ට් වෙක්ටර් එක සාමාන්‍යයෙන් අංකණය කරනවා tt කියලා. මම හිතන්නේ ඒක normal notation එක. මොකද කරන්නේ ටැන්ජන්ට් වෙක්ටර් එක කියන්නේ කර්ව් එකට ටැන්ජන්ට් යුනිට් වෙක්ටර් එක. ඉතින් අපි කර්ව් එකට ටැන්ජන්ට් වෙක්ටර් එකක් දන්නවා r dash t. එයාව බෙදන්නේ යගේ norm එකෙන්. පැහැදිලි? පැහැදිලිද? hello ඔයි right ඊට පස්සේ ඔයගලන්ට ටැන්ජන්ට් ලයින් එක හරි විනාඩියක් තුනක් ඊට පස්සේ මම හිතනවා ඔයගලන්ගේ දීලා තිබ්බේ normal එක right මොකද ඔයගලන්ගේ තියෙන notation එක මම කන්ටිනියු කරගෙන යන්න නැත්නම් මම වෙන එකක් දැම්මොත් මේ වැඩේ දෙල්ලෙනවා ඔයගලන්ටත් ඔයගලන්ට වැඩේ මොකද්ද වෙන්නේ කියලා right ඊට පස්සේ මෙහෙම අයිඩියා එක මම ඒකත් එක්ක ඔයගලන්ට මෙතන දීලා මම හිතන්නේ මේ නිකන් බේසික් අයිඩියා එකක් මෙතන දීගෙන යන්නම් දැන් මට කර්ව් ලෙන්ත් එක හොයන්න ඕන right මට මෙතන ඉඳන් මෙතනට තියෙන කර්ව් ලෙන්ත් එක හොයන්න ඕන නම් අපි දන්නවා අපි යන්දොත් vt ප්‍රස්ථාන ඊළඟ කාලේ දන්න දේ පුතා අපි යන්දනවා vt ප්‍රස්ථාන කැමති විදිහකට අඳිනවානේ ඔයගොල්ලෝ කැමති විදිහට අඳලා ඉතින් අපි දන්නවා මේ තියෙන මගේ ස්ටාර්ටින් පොයින්ට් මෙයා t සමානයි t නෝට් එකකන් ගිය දුර කියන්නේ මොකක්ද අපි දන්නවා velocity diagram එකේ area එක. අපි ගානේ සමාන්තර වල වර්ගඵල හෙව්වා. ප්‍රවේග කාල ප්‍රස්ත ඕන තරම් කරානේ. ප්‍රවේග කාල ප්‍රස්ත රේල් කාලේ. එතකොට මෙන්න මේ වර්ගඵලෙන් කියවෙන්නේ මෙයා t නෝට් කාලයේ වෙද්දී ආරම්භක ලක්ෂයේ ඉඳන් ගමන් කරලා තියෙන දුර. මෙයාවම අපිට හොයන්න පුළුවන් මේ විදිහට. මේ තියෙන මේ ප්‍රස්තාරයතර මේ v කියන්නේ ඇත්තටම නැත්නම් vt කියන්නේ මේ velocity එකේ විශාලත්වය විතරක් ගත්තොත් v කියන්නේ ඇත්තටම මට මෙයාව ගන්න පුළුවන් ds over dt. එහෙනම් මගේ st නෝට් කියන්නේ කවුද? මට st නෝට් කෙනෙක් කෙනාව පුළුවන් අනුකල බිඳුව විතර t නෝට් දක්වා vt over dt මගේ vt කියන්නේ කොහොමද නැත්නම් ප්‍රවේගයේ විශාලත්වය කියන්නේ මම දන්නවා බිඳුව දක්වා v dash t ගේ මොඩියුලස් එක ටයිම් dt මොකද මෙයාගේ ප්‍රවේගය කියන්නේ මෙයාගේ ප්‍රවේගයේ වෙක්ටර් විදිහට ගත්තා මේ එක්කෙනාගේ මොඩියුලස් මෙයා සමාන වෙනවා බිඳුවේ ඉඳලා t නෝට් දක්වා r dash t ගේ ඉතර dt මේකට අපි කියනවා arc length මුකුත් ලොකු දෙයක් නෙමෙයි මෙයා පාත් එකක් ඔස්සේ චලිත වෙනවා මෙයාගේ ප්‍රවේගය මට ගන්න පුළුවන් ds over dt කියලා එයාව දකිනවා මම vt ප්‍රස්ථාරයක් විදිහට එයාගේ වර්ගඵලයෙන් වෙනවා මට පටන් ගත්ත ඉඳලා කොච්චර දුරක් අදාළ කාලෙ නිකන් ගිහින් තියෙනවද කියලා ඒක වර්ගඵලය ගත්තම වර්ගඵලය මට හොයන්න පුළුවන් ප්‍රස්ථාරය අනුකලනය කරනවා x අක්ෂයට සහ ප්‍රස්ථාරයට වර්ගඵලය කියන්නේ අදාළ ලක්ෂ දෙක අතර ප්‍රස්ථාරයේ අනුකලය
අදාළ වේරියබල් එක. කෙලින්ම අපි VT වල ප්‍රස්තාර දෙනු භාවිතයෙන් arc length එක හෙව්වා. ඒක ඕකේද? අපිට නම් කියන්න බෑ. hello ඒක ඕකේ මේ අයියා. පුළුවන් තරම් හරි මම පුළුවන් තරම් අර ඒ ලෙවල් ඉගෙන ගත්ත ඒවා මේ කියන්නේ නැත්තම කතාව මේ විදිහට මේ කිව්වට පස්සේ ඔයගලන්ට ඒක ලොකු දෙයක් නැති වෙනවා. මොකද මේ මම දැක්ක දැන් මේ සිලබස් එකේ මම නොටේෂන් එක මම ඔයගලන්ට ඒ විදිහටම ලියන්න නැතර ඔයගලන්ට නෝට් එක බලද්දිත් ආයි මේ ලොකුවටම නොටේෂන්ස් වල ප්‍රශ්නයක් කෙනෙක් ගන්න නැහැ. ඊට පස්සේ ඉතින් ඔය පැරාමීටරයිස් කරලා මේ ලොකු දෙයක් මේ පැරාමීටර්ස් ගැන මම ඉස්සරහට කතා කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙයාගේ normal vector එක. right මෙයාගේ normal vector එක කියන්නේ දැන් මෙහෙම දෙයක්. right ඒක අපි පොඩ්ඩක් හිතන්න ඕනේ දෙයක්. right මම ඒකත් හේතුවත් එක්කම කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට වැඩි පැහැදිලි වෙයි. මෙහෙම දෙයක්. අපි ගත්තොත් මේක ලියා ගන්න ඕන ලියා ගන්න. මේක ලියා ගන්න ඕන මම හිතන්නේ මේක ඔයගොල්ලෝ නෝට් එකේ තියෙනවා. නමුත් මම කරන්නේ බ්‍රීෆ්ලි මොකද්ද වෙන්නේ කියන පැහැදිලි කරගන්න. ඒකට ඔයගොල්ලන්ට නෝට් එක කියව මේක නිකන් අමුතු දෙයක් කියන එක කීම අයින් වෙලා යනවා. right ඔබ මේ ෆවුන්ඩේෂන් එකත් එක්ක මල්ටිමීරියට් වලට ගියාට පස්සේ සෑහෙන දෙයක් අපිට කරගන්න පුළුවන්. මේ ටික ඔකේද ලියා ගන්න මොකක් කරේ ඕනද කට්ටියට? hello ලියා ගන්න ඕනද? ලියා ගන්න ඕනද? hello මම ඕන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නම්. right මම යන වේග වැඩි වගේ නම් කියන්න හරි මොකද නැත්තම් මම වේගෙන් ගිහලා අන්තිමට ඔයගලන්ට තේරුම් නැත්තම් තේරුම් නැති වෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මෙහෙමද? දැන් මට ඕනේ මේ පොයින්ට් එකේදී මෙයාට ටැන්ජන්ට් මේ ටැන්ජන්ට් වෙක්ටර් එකේ මෙයාට නෝමල් වෙක්ටර් එක. හොඳට බලා ගන්න. හරි. දැන් මම දන්නවා මේ ටැන්ජන්ට් වෙක්ටර් එකේ මෙයාගේ හැමතිස්සෙම මෙයාගේ මොඩියුලස් එක එකක්. මොකද ටැන්ජන්ට් වෙක්ටර් එක න මොඩියුලස් එක එකක් වෙච්ච වෙක්ටර් එක. දැන් නිකන් මෙහෙම අයිඩියා එකක්. මම මේකේ සරල අදහසක් කරේ කියලා. මම දන්නවා දැන් මේ ප්‍රස්තාරේ පුරා මේකේ ටැන්ජන්ට් වෙක්ටර් එක චේන්ජ් වෙනවා. හැබැයි ටැන්ජන්ට් වෙක්ටර් එක වෙනස් වුණාට මොඩියුලස් එක එකම. මම නිකන් වෙක්ටර් එකක් ගන්නවා මෙන්න. කැමති වෙක්ටර් එකක් ගන්නවා. මොඩියුල් කියන්නේ මෙයාගේ මැග්නිටියුඩ් එක එකක් වෙච්ච නැත්නම් විශාලත්වය එකක් වෙච්ච වෙක්ටර් එකක්. යම් කිසි දිශාවක් තියෙනවා. දැන් මට කියන්නේ මෙයාගේ මැග්නිටියුඩ් එක නියතව තියාගෙන මේ වෙක්ටර් එකට වෙනස් වෙන්න නම් වෙනස් කරන්න පුළුවන් කවුරු විතරද? කවුරු විතරද වෙනස් කරන්න පුළුවන්? කවුරු හරි මේ උත්තරේ හරි ඒක නිකන් අර ලෙක්චර් එකක් කරගන්න එපා බං. මේ තීරා. දැන් මම තීටා වෙනස් කළොත් මම හිතනවා ඩෙල්ටා තීටා එකෙන් මම වෙනස් කරනවා. තාමත් කුඩා කොන. තම ආසන්න වශයෙන් මෙන්න මේ රේඛාව ගත්තොත් මෙයා ආසන්න වශයෙන් තීටා කුඩා වෙන්න මේ කෝණය ආසන්න වෙන්නේ කාටද? අංශ කණුවට. මොකද අපි දන්නවා ඕනම වෘත්තයක් ගත්තොත් මේ වෘත්තයේදී මෙයාට දෙන්න ස්පර්ශකය ගත්තොත් එයා අංශ කණුවක් වෙනවා. මොකද දැන් මෙතන මෙයාගේ අරේ නීතව තියාගෙන කෝණය විතරක් වෙනස් කරනවා කියන්නේ මෙයා වෘත්තයක ගමන් කරන්න හදනවා කියනවා කියන්නේ. ඒ කියන්නේ මම යන්න හදන්නේ මෙන්න මේ ලයින් එක. ඒ කියන්නේ මම මෙයාගේ නෝමල් එක කියන්නේ දැන් මෙයාගේ මේ තියෙන මෙයාගේ මෙයාගේ ටැන්ජන්ට් එක. මෙයා ටැන්ජන්ට් එකේ මැග්නිටියුඩ් එක නියතව තියාගෙන දිශාව විතර නම් මෙයාට ඊළඟ මොහොතේ වෙනස් කරගන්න පුළුවන්. දිශාව වෙනස් කරගන්න මෙයාට යන්න වෙන්නේ එයාට ලම්බක. කියන්නේ මෙයා කියන්නේ මෙන්න මේ ටැන්ජන්ට් එක වෙනස් වෙන්න ඕනේ. ටැන්ජන්ට් එක වෙනස් වෙන්නේ දෛශිකයේ තියෙන. මොකද අපිට මෙයාව දකින්න පුළුවන් දෛශික ත්‍රිකෝණයක් විදිහට. හරි. මේ විදිහට. ඒතර මේ වෙනස් වෙන දෛශික මේ තියෙන්නේ ඩෙල්ටා මගේ v කියන දෛශික. මොකද මෙයා v දෛශිකය කියලා ගත්තා. ඒතර මේ ඩෙල්ටා v කියන එක නෑ හැමතිස්සෙම ඔරිජිනල් දෛශිකයට ලම්බකයි. දැන් ඊළඟ මොහොතේ t ඉතර ඩෙල්ටා t වෙද්දී මේ ප්‍රවේග දෛශිකයේ යම් තාක් දුරකට වෙනස් වෙනවා කියලා ගත්තොත් මේ ඩෙල්ටා v කියන දෛශිකය ගත්තොත් ඉන්නේ මෙයාට ලම්බක. ඒ කියන්නේ මට මෙයාට නෝමල් වෙක්ටර් එක හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම මෙන්න මෙයාව ගත්තොත් මේ t dash t කියන එක නා ලම්බක වෙනවා මෙයාගේ ටැන්ජන්ට් වෙක්ටර් එක. ඒ කියන්නේ මට මෙයාගේ නෝමල් වෙක්ටර් එක ලියන්න පුළුවන් ටැන්ජන්ට් වෙක්ටර් එක අපේ ඩෙරිවේටිව් එක divided by මෙයාගේ මැග්නිටියුඩ් එක. ඊට පස්සේ අපි බයිනෝමියල් වෙක්ටර් කියලා එකක් හඳුන්වලා දෙනවා. බයිනෝමියල් වෙක්ටර් කියන්නේ මුද්දෙන්නටම ලම්බක එකක්. ඒ කියන්නේ මුගේ ටැන්ජන්ට් එක මේක. මුගේ නෝමල් එක මේක. ඒ කියන්නේ ඊළඟ මොහොතේ මෙයා ටැන්ජන්ට් එක යන්න හදන එක. එහෙනම් මුද්දෙන්නටම නෝමල් එක. ඒ කියන්නේ මෙයා යම්කිසි වෙලාවක යම්කිසි ප්ලේන් එකක චලනය වෙන්නේ. මෙයා චලනය වෙන ප්ලේන් එකට ලම්බක වින් එක. තව විදිහකින් කියනවා නම් මේ කවුද වෙනත් භාෂාවකින් තියෙන t dash t කියන්නේ. මෙයාගේ ඇක්සලරේෂන්.
ඒ කියන්නේ මේ ටැන්ජන්ට් එක ඇක්සලරේෂන් එකේ දිශාව වගේ. මොකද t කියන්නේ මෙතන මේ තියෙන වෙලොසිටි එක නම් r dash t කියලා මෙයාගේ නිකන් අපිට නිකන් හිතන්න පුළුවන් මෙයාගේ ඇක්සලරේෂන් එකක් වගේ මේ තියෙන්නේ. තාම තියෙන එක නෑ. ඇක්සලරේෂන් එක නෙමෙයි ඇත්තටම ඒ වගේ. right? ඒක නෙමෙයි ඒ වගේ. right? ඇක්සලරේෂන් එකක් ඉන්න පුළුවන්. ඇක්සලරේෂන් එකක් වගේ. ඒතකොට ඇත්තටම මෙයාගේ මේ මෝෂන් එකේ නිකන් ප්ලේන් එක වගේ. මොකද මෙයා මේ ඊළඟ මොහොතේ මෙහෙම ප්‍රවේගය තියෙනවා. අනිත් අවස්ථාවේදී මෙන්න මේ වගේ දිශාවක ප්‍රවේගය තියෙනවා. මෙයා මෙහෙම කැරගෙනවා. ඒතර මෙන්න මේ තියෙන තලය ගත්තොත් මේ තියෙන ප්ලේන් එක. මෙයාට මේ ප්ලේන් එකට නෝමල් එක මට හොයන්න පුළුවන්. මෙන්න මෙයාව ගත්තොත්. මම යාවට කියන බයිනෝමියල් වෙක්ටර් එක. එයාම මට ගන්න පුළුවන් ටැන්ජන්ට් වෙක්ටර් එක ක්‍රොස් ප්‍රොඩක්ට් නෝමල් වෙක්ටර් එක. ඒතර මේ දෙන්නගෙම මැග්නිටියුඩ් එක එක වෙන නිසා මෙයාගේ මැග්නිටියුඩ් එක එක වෙනවා. ඔය විදිහට තමයි ඔයගොල්ලෝ ඩිරයිව් කරන්නේ බයිනෝමියල් වෙක්ටර්, ටැන්ජන්ට් වෙක්ටර්, නෝමල් වෙක්ටර්. ඒතර ඕකට ඇත්තටම මේ බයිනෝමියල් වෙක්ටර්, නෝමල් වෙක්ටර්, ටැන්ජන්ට් වෙක්ටර් එකද හොයද්දී ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕන දේවල් දෙකයි තියෙන්නේ. පළවෙනි දේ තමයි අත් වෙක්ටර් එකක් කියන. මොකද ඔයගොල්ලෝ සමහර තැන්වල ඇත්තට ෆන්ක්ෂනල් එක වෙක්ටර් එකක් වෙන. ඒ කියන්නේ r dash t වගේ කෙනෙක් සැලකුවොත් එයා වෙක්ටර් එකක් හරි. මෙන්න මේ වගේ කෙනෙක්ව සැලකුවොත් මෙයා වෙක්ටර් එකක්. හැබැයි මෙයා ස්කේල් එක. එතකොට ඕගොල්ලෝ මෙයාගේ ටැන්ජන්ට් වෙක්ටර් එක හොයන්න කිව්වොත් හොයන්න තියෙන්නේ මෙන්න මේ මෙයාගේ වෙලොසිටි වෙක්ටර් එක හොයලා එයා එයාගේ නෝම් එකෙන් බෙදන්න. මේ දිනක ටැන්ජන්ට් වෙක්ටර්. එයාගේ නෝමල් වෙක්ටර් කිව්ව කියන්නේ ටැන්ජන්ට් වෙක්ටර් එක හොයලා එයාගේ ඩෙරිවේටිව් එක ගන්න අරගෙන එයාගේ නෝම් එකෙන් බෙදන්න. අදහස පැහැදිලි? හෙලෝ. ඕකේද? ගන්න ඕනේ දෙක මොකක් කරේ. ඔයගොල්ලන් කියන්නේ මොකද හිතන්නේ මම නිකන් normally තියෙන දේවල් ටිකක් තියෙන තමයි කතා කරේ. මේක මම හිතන්නේ මේක නම් මෙච්චරයි ඔයගොල්ලන් වෙක්ටර් කල්ස් වල ෆන්ක්ෂන් ඔයගොල්ලන් දැනගන්න තියෙන අනිත් ඔක්කොම දේවල් තියෙන්නේ. කොහොමද ටැන්ජන්ට් වෙක්ටර් එක හොයාගන්නේ, කොහොමද normal වෙක්ටර් එක හොයාගන්නේ, කොහොමද මොකද්ද අපි කියන්නේ ඊට පස්සේ ඉක්වේෂන් වගේ දෙයක් ඩිරයිව් කරනවා. මම හිතන්නේ ඒක හැම දෙයක්ම මෙතන ලොකුවට කරන්න යන්න ඕනේ. ඔයගොල්ලන් මේ අදහස් ඔළුවේ තියාගත්තොත් මේකත් එක්ක හිතුවා මොකද්ද මේ වෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඒක ඩිරයිව් කරගන්න පුළුවන්. නමුත් බේසික් අයිඩියා එක මේක. මේක නැතුව ඒක හිතන්නේ කිව්වොත් එන්න එක ෆෝමියුලා ගොඩක් වගේ වෙයි. ඕකේද නැත්නම් තව පැහැදිලි වෙන්න ඕනේද නැත්නම් අනිත් ටිකක් කරන්න ඕනේද? අයියා බයිනෝමියල් වෙක්ටර් එක චුට්ටක් කියනවාද? හරි බයිනෝමියල් වෙක්ටර් එක කියනනම් මෙහෙම දෙයක්. දැන් හිතන්න මම නිකන් ඔක තව විදිහකින් වටා දින්නම්කෝ. ඔයාගේ මම ගන්න පොයින්ට්ස් දෙක. මම පොඩ්ඩක් දුරින් කරලා දින්නම්කෝ. මම මේක මේ සාධාරණ වෙන්න නිකන් මෙයා තව පොඩි මෙයා ඩෙල්ටා s දුරක් ගියාම හරි. දැන් ඩෙල්ටා t කාලයක් ඇතුළත ඩෙල්ටා s දුරක් ගියා මෙයා ඉන්නේ මෙතන. right? දැන් මෙයාගේ පළවෙනි අවස්ථාවේ මෙයාගේ ප්‍රවේගය තියෙනවා මේ වගේ පැත්තක. අවස්ථාවේ මෙයාගේ ප්‍රවේගය තියෙනවා මේ වගේ පැත්තක. එතන මම මෙයාව ගන්නවා v1 වෙක්ටර් එක, මෙයා v2 වෙක්ටර් එක. එතන මේ දෙන්නගේ මම දිශානතිය වෙනස ගත්තොත් මට මෙයාව ලියන්න පුළුවන් v1 වෙක්ටර් එක මට අදින්න පුළුවන් මේ විදියට. මට ඊළඟ වෙක්ටර් එක තියෙන්නේ මේ විදියට. v2 වෙක්ටර්. එතන මේ දෙන්නගේ ඩිෆරන්ස් එක ගත්තොත් මට අදින්න පුළුවන් මෙන්න මේ විදියට. මේ තියෙන ඩෙල්ටා v වෙක්ටර්. කියන්නේ මෙයා මෙතන ඉඳන් මෙතනට යද්දි කොච්චර දුරට මෙයාගේ දිශාව මෙයා මෙතන කැරකුණාද කියන්නේ. ඔක මේ දෙන්නගේ මැග්නිටියුඩ් එක එකයි. ඒක තමයි අපිට සාමාන්‍යයෙන් වෙක්ටර් එකේ ඩෙරිවේටිව් එකෙන් කියවෙන්නේ. එතකොට මෙයා මෙහෙම හැරිලානේ තියෙන්නේ. කියන්නේ මේ අවස්ථාවේදී මෙයා මේ පැත්තට යනවා, මෙයාගේ වෙක්ටර් එක මේ පැත්තට හැරවෙනවා. ඒ කියන්නේ මෙයා චලිත වෙන්නේ මේ ප්ලේන් එකේ. කියන්නේ මෙයා කොයිම වෙලාවකවත් මේ ප්ලේන් එකෙන් උඩට එන්න try කරන්නේ නැහැ, යටට එන්න try කරන්නේ. එතකොට මෙයා මේ චලිත වෙන ප්ලේන් එක අපි ගත්තොත්, මෙයා සර්ෆේස් එකකට ප්ලේන් එකක් හරි ගත්තොත් අපිට පුළුවන් මෙයාට නෝමල් එක හොයන්න. මොකද මේ වෙක්ටර් එක මෙයාට නෝමල් වෙනවා. මේ දෙන්නගේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක අපි ගත්තොත් මේ වෙක්ටර් එකේ මේ වෙක්ටර් එකේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගත්තොත් මොකද මෙයා ඉන්නෙත් මේ ප්ලේන් එකේ, මෙයා ඉන්නෙත් මේ ප්ලේන් එකේ. මේ දෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගත්තා මට ඉන්නේ මේ දෙන්න ඉන්න ප්ලේන් එකට එන නෝමල් එක. එයාට අපි කියන බයිනෝමියල්. දැන් බයිනෝමියල් කියන්නේ මෙයා ඒ කියන්නේ මෙයා ඉන්න ප්ලේන් එක හොයනවා වගේ වැඩ. ඒ කියන්නේ මෙයා කවදාවත් ඒ කියන්නේ මෙයා චලනය වෙන්නේ මේ ප්ලේන් එකේ. කියන්නේ මෙතන කියන්නේ මෙයා චලනය වෙන ලයින් එක ගැන අයිඩියක් ගන්න පුළුවන්. නමුත් මේ වෙක්ටර් එකේ ඩිෆරන්ස් එකත් එක්ක ගත්තාම මෙයා චලනය වෙන්න මොන ප්ලේන් එකේද කියන්නේ. අපිට මෙයා නිකන් ප්ලේන් එක චලනය වෙනවා වගේ දකින්න පුළුවන්. ඒක අදහස පැහැදිලිද? නිකන් මෙයා මෙහෙම හැරෙනවා වගේ එකක් වෙන්නේ. කියන්නේ මෙයා මෙහෙම ඇවිල්ලා මෙහෙම ප්ලේන් එක හැරෙනවා. කියන්නේ මෙයා කවදාවත් මේ ස්ක්‍රීන් එකෙන් උඩෙන් try කරන්නේත් නැහැ, යටෙන් try කරන්නේත් නැහැ. එයා මේ චලිත වෙන ප්ලේන් එක. ඒතර බයිනෝමියල් එක කියන්නේ මේ ප්ලේන් එකට ලම්බක එකක්. ඒ විදිහට දකින්න පුළුවන් හරි. පැහැදිලිද? Thank you, Lai. Right. Athana it is shame to boys, right? Girls is asking questions. Boys are still silent. Oh my god. What happened to my god? යුද්ධයක් කවුත් ඒ මනාතයි. හරි රිටයර් වෙච්ච උන්ට ඇවිල්ලා තමයි ගහන්නේ. හරි. right. Okay. මේක ඔකේ තව මොනවද මේක තියෙනවද මේ වෙක්ටර් ෆන්ක්ෂන්ස් මම හිතන්නේ මේක බේසික්ම ටික මම හිතන්නේ මේක තමයි මොකෝ කට්ටිය කියලා තිබ්බා මේ
අයි අපිට මේ වෙක්ටර් එකද වෙක්ටර් එකේ කියන්නේ වෙලොසිටි එකේ වෙක්ටර් එක කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ කියලා මට පොඩ්ඩක් දෙතුන් දෙනෙක් කතා කරද්දි කිව්වා. ඒක නිසා තමයි මුලින්ම මේ ටික පැහැදිලි කරලා ඉන්නේ හිතුවේ. මේ ටික ඕකේද නැත්නම් තව ටිකක් පැහැදිලි වෙන්න ඕනද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි මම මෙතන නිරාකරණය කරන්න ඕනේ. ඒක ආයෙත් මම කියනවා. මොකද මම මෙතන ඇවිල්ලා ආයෙ මම ලෙක්චර් එකක් දෙනවා වගේ කතා කරගෙන ගිහලා ඕගොල්ලෝ එක අහන් ඉඳලා ගිහලා වාගිලිව කියලා සාර්ථක වෙන්නේ නැහැ හරි. හරිම මේ ඔයගොල්ලෝ මම හිතන ෆස්ට් සෙමිස්ටර් එක උපිදාදී මම කියලා තියෙයි. කුප්පිය කියන එක තවත් ලෙක්චර් එකක් මම ලෙක්චර්ස් වලට යන්න. නමුත් ලෙක්චර් එකට ගිහිල්ලා තීරිච්ච නතර කරගන්න මම කුප්පිය දාගන්න. ඒකට අනිවාර්යෙන් ප්‍රශ්න අහපන්. මම කියන්නේ මම හැමදේම දන්නවා කියලා. නමුත් මට පුළුවන් මට්ටම ඔයගොල්ලන්ට දව කරන්න. තමන්ට තියෙන ප්‍රශ්න. නැත්නම් ඊළ මේ වෙක්ටර් ෆන්ක්ෂන්ස් වලට මේ ග්‍රේඩියන්ට් එකට එහෙම යන්නද? මල්ටිවේරියේට් ෆන්ක්ෂන්ස් වල. හෙලෝ. මේක ඇත්තටම ඔයගලන්ට මේ මල්ටිවේරියේට් ෆන්ක්ෂන්ස් වල කැල්කියුලස් එක වැඩි වෙලා තියෙන්නේ ඇත්තටම මේ සබ්ජෙක්ට් එකේ අමාරුවක් නිසා නෙමෙයි. මොකක්ද යකෝ මේ පාත් වෙක්ටර් කියන්නේ මොකක්ද යකෝ මේ වෙලොසිටි වෙක්ටර් කියන්නේ මොකක්ද මේ ආක් ලෙන්ත් එක කියන්නේ ඔය කියන දේවල මීනින් එක වෙනස්. අපි ඒකට කියන්නේ ඉන්ටියුෂන් අයිඩියාස්. දැන් ඔයගොල්ලෝ මල්ටිවේරියේට් මොකක්ද යකෝ මේ ග්‍රේඩියන්ට් එක කියන්නේ. මොකක්ද යකෝ මේ එලිමෙන්ටරි ඒරියා එකක් කියන්නේ. මොකක්ද එලිමෙන්ටරි වොලියුම් එකක් කියන්නේ. ඇයි කෝඩිනේට් සිස්ටම් එලිමෙන්ටරි ඒරියා එක වෙනස් වෙන්න ඕන. අර එහෙම දේවල් ටික ඔයගොල්ලෝ මුලට දාගත්තා පස්සේ නිකම්ම මේ සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැහැ. මේකයි මේ ඇත්තට වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒ ටික බැරිච්ච නිසා තමයි සබ්ජෙක්ට් එක බැරි වෙලා තියෙන්නේ. මොකද මේ ඒක ඒ ටික හරියට ඔයගොල්ලෝ තේරුම් ගත්ත කෙනා සබ්ජෙක්ට් එක ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ඇත්තටම. නිකම්ම තියෙන ටක් ගාලා වල බලපුවම තියෙනවා මේකයි මේ තියෙන්නේ කියලා. මගේ WhatsApp හරි ඕන දා ඕපන්. ඕකේ වක්‍රාකාර මාර්ගයකින් ෆීඩ්බැක් එක ගාලා දෙනවා කතා කරන ස්පීඩ් එක වැඩි කියලා මම ඒක අඩු කරන්න බලන්න. ඕකේ. මගේ FIP group එකේ නෝගේ යාළුවෝ වෙන්නේ මේ අවුලක් නැහැ. අවුලනේ වක්‍රාකාර මාර්ගයෙන් කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මම කවුද කියලා කියන්නේ. මම දන්නවා කතා කරන එක වැඩි කොහොමද උනුත් දන්නවා ඒක. රයිට්. ඕකේ. රයිට්. තව තියෙනවද මේකේ මේ හරි ඒ ෆීඩ්බැක් එක මම ගන්නවා වේගය අඩු කරන්න. මල්ටි කාගේ හරි වැරදිලා කැමරා කොන් වෙලා දින ඔෆ් කරගන්න පුළුවන්ද? නැත්නම් බලන්න මට ඔයගොල්ලන්ට ඔක්කොගෙම කැමරා එක ඩිසේබල් කරන්න විදියක් තියෙදි. මයික් එක මේව කරලා තියන්න නැත්නම් මේ ඔලෝ කැමරා හරි. කැමරා එක ඔන් කරන්න බෑ. බයින වැරදිලාවත් ඔන් කරත් ඔයගොල්ලන් ඔන් වෙන්නේ නැහැ. රයිට්. හරි. නිසා ප්‍රශ්න නැහැ. හරි. තව කාට හරි දැනගන්න තියෙන දේ මොකක්ද නැත්නම් ඊළඟ මල්ටිවේරියේට් එකට යන්නද? මොකද මල්ටිවේරියේට් එකේ තවම බොහොම පොඩි දේවල් ටිකක් තියෙන්නේ මේ කතා කරන්න. මේ වගේම මම මුලින් ඉඳන්ම එන හැමදේම කියන මොකද්ද ග්‍රේඩියන්ට් එක කියන්නේ ඇයි එලිමෙන්ට් රේඩියා එක කියන්නේ කොහොමද අපි ඉන්ටග්‍රේට් කරන්න ඕන කොහොමද කාඩිසියම් ප්‍රොඩක්ට් එකෙන් පොළ කොන්න වෙනස් වෙන්න ඕනේ හැම දෙයක්ම අර ඔයගොල්ලන්ට අර අපි A level කාලේ ඉගෙන ගන්න මුලින් ඉඳන්ම 1 1 2 කියලා මේක කරන පොඩි කාලේ ඒ වගේම මම කියලා දෙන නිසා ගේම් ප්‍රශ්නයක් කරගන්න එපා. මට ඕනේ දැන් මේක තව දැනගන්න දෙයක් තියෙනවද කියලා. මොකද මෙතනින් යන්න ඒකේ තව ප්‍රශ්නයක් තියෙනවද කියලා. මට කලින් කට්ටිය WhatsApp එකේ මැසේජස් එකෙන් දාලා තුන් දෙනෙක් කතා කරලා තිබ්බා. කලින් ඒතර මම ඒ ගොල්ලන්ගෙන් ආපු ෆීඩ්බැක් එකට අනුව අවශ්‍ය දේවල් ටික කිව්වා. මම ලැජ්ජ වෙන්න එපා කියා කතා කරන්න. ඔයගොල්ලන්ගේ බෙච් එකේම ඉන්නේ. වැඩිම පිටගෙට්ට මං ඉන්නේ එච්චරයි. දැන් ඉතින් ඩිපාර්ට්මන්ට් රෙප් කෙනෙක් ගන්න. අයියේ මේ කරගෙන යන් අයියේ ප්‍රශ්න ආව ගෙනේ කට්ටියට. හරි. එහෙම කතා කරන්න මං හරි. දැන් මේ ලැජ්ජ වෙන්න එපා. මේ මොරටුවනේ මං ඉතින් දැන් මොරටුව අපි කියනවා මොරටුව කෙල්ලෝ නැහැ කොල්ලෝ ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඉන්න කොල්ලෝ ටිකක් මෙහෙම නම් මං ඉතින් යනාතයි. මම මේ ළඟදී මෙඩිසින් එකේ කතා ඇත්තට මේ මෙඩිසින් පැකට් එකේ මට ඉල්ලීමකුත් ආවා බලන්න මොරටුව මේ කැම්පස් එකත් එක්ක කොලැබොරේට් ඉවෙන්ට් එකක් දාලා දෙන මේ කෙල්ලෝ ටික බලන් ඉන්නවා කියලා. උඹලා ඉතින් එහෙම කරන්න කියලා මේ මුන්ට කරගෙන ඉවෙන්ට් ගන්න පුළුවන්. ඒතර උන්ගේ තියෙන මේ ඉමේජ් එක සම්පූර්ණයෙන් පොදේ. නෑ සීරියස්ලි මගෙන් ආවා. කියන්නේ මෙඩිකල් මේ ඇත්තටම මම මෙඩිකල් යුනියන් එකේ එකට කතා කරද්දී ඔය මේ මොකක් හරි ඒගොල්ලෝ කොරෝනා වලට හරි කමක් නැහැ. ඒගොල්ලෝ මෙඩිකල් ඉතින් අපි සපෝට් දීලා කොලැබොරේට් ඉවෙන්ට් එකකට නැත්තම් මම කැමතියි. ඒත් අපේ උණු බන්දන පැනගෙන කැමතියි. මෙතන කියපන් අපිට කතා කරගන්න පුළුවන්. මේ සීරියස්ලි ඒක රට රත්න වල වැඩක් නේ. ඔයගොල්ලන්ට ලොකු මම හිතන්නේ මේ ඔපචුනිටි එකක් වෙයි. ඔව් ඉනා මම දන්නේ ඔබලා ඉනා වෙන්නේ අනිත් ඔපචුනිටි එක රට රත්න ඔපචුනිටි එක නම් බලක් කරේ එකක් තරමේ කරපුවා රට වැඩක් කරන්න පුළුවන්. මොකද CV කරන දෙකක් දාලා අපිට මේ ප්‍රොජෙක්ට් එකක් කරා කියලා. දෙවෙනි පැත්තෙන් අර අප්පකාණත් ඉස්සේ කරගන්න බැරි විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඒක හරි. රයිට්. ඕකේ. අපි දැන් යමු මල්ටිවේරියේට් ෆන්ක්ෂන්ස් වලට. රයිට්. මල්ටිවේරියේට් ෆන්ක්ෂන්ස් වලට යන්න ඉස්සෙල්ලා මම හිතන්නේ ඔයගොල්ලන්ගේ කියන එක මේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ මේ නෝට් ටික වට එව්ව එක්කෙනෙක් ඒක දෙන zip file ටික. දැන් ওই ටික ඔක්කොටම කලින් මේ රයිට්. ඕකේ.
මම ඩබල් ඉන්ට් එක ට්‍රිපල් ඉන්ට් එක වල දෙකම එකට කතා කරන්න. හරි. ඉතින් ඔක ඉස්සෙල්ලාම එලිමෙන්ටරි ඒරියා කියන එක ගැන කතා කරලා ඉන්න. මම හිතන්නේ මේ ඔක මම නෝට් එක ගන්න නැතුව බේසික් අයිඩියා එක කතා කරන්න. දැන් ඒල්වල් කාලේ මම දන්නේ ඔයගලන්ට මේක ඉගෙනනවද නැද්ද කියන්නේ. මම දන්නවා ලංකාවේ ගොඩක් මිනිස්සු මේක උගන්වන්නේ නැහැ හේතුව. මේ මෑත කාලේ ආපු ගොඩක් පිරිසක් මොකද ලංකාවේ තියෙන තරංකාරී අධ්‍යාපන රටාවත් එක්ක ඒක නිසා මූලිකවම කියාගෙන යන්නම්. ඒක ඕගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. සහ අපේ වැරද්දකුත් නෙමෙයි. මේ ඔබ ඉස්සරහට එන්න තව අඩු වෙනවා. හරි. මෙයා x මම y කියලා ගන්නම්. ඊට y සමාන fx කියලා ප්‍රස්තාරයක් ගත්තොත් මම a සිට b දක්වා මෙයාගේ වර්ගඵලය හොයන්න ඕන කියලා ගත්තොත් මට මෙයාව ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දන්න දේ ඊළඟ කාලේ මම කිරීම ලිව්වා. අනුකල a සිට b දක්වා fx dx. දැන් මෙතන තියෙන එක වේරියබල් එක. ඒ කියන්නේ ඔයා අනුකලනය කරන පාත් එක එන්නේ මේ අතට. කොහොමද වෙන්නේ? මේ අතට. ඔයා මෙතන ඉඳන් shape එකේ dx දුරක් මෙහෙට එනවා. කියන්නේ මෙහෙම සීන් එක නිකන් මම නිකන් මේක වෙන කෙනෙක් ඇඳලා පෙන්නන්නම්කෝ. ඔයා dx දුරක් මෙහෙට එනවා. මෙතන වැලියු එක මම fx කියලා ගත්තොත් මම ගන්න fx කියලා ගත්තොත් ඔයා මෙන්න මේ ස්ට්‍රිප් එකේ වර්ගඵලය මෙන්න මේ චූටි ත්‍රිවිධ වර්ගඵලයට ගන්න පුළුවන් fx වර්ගඵලය කියලා fx dx. හරි. ඒතර ඇත්තට මේ වර්ගඵලය හොයනවා කියලා කරන්නේ සිග්මා මෙන්න මේ වගේ එකතු කරනවා fx dx. නිකන් මේ වගේ fx කියන තැනකින් අරගෙන චූටි තීරු වල වර්ගඵල අරගෙන එකතු කරනවා. මේ වගේ වලට කියනවා ලයින් ඉන්ටග්‍රල් කියලා. අපි ඒවල් කාලේ කරපුවා. ඒ කියන්නේ අපි යන්නේ ඒ ඔය a සිට b දක්වා යන මේ පාත් එක ගත්තොත් මේ පාත් එක ලයින් එකක්. තනි ලයින් එකක්. මෙයාට අපි කියනවා dx කියන එක්කෙනාට එලිමෙන්ටරි ලෙන්ත් එකක් කියලා. හරි. එතකොට මේ එලිමෙන්ටරි ලෙන්ත් එක කියන්නේ අපිට ගන්න පුළුවන් චූටිම දිග. හරි. එතකොට අපි ගත්තොත් මෙයාගේ fx dx කියලා අපිට ගන්න පුළුවන් මෙහෙම දෙයක්. උදාහරණයක් විදිහට මම නිකන් මේ සරලව ගන්නම්. කටින් ගන්නකො වැඩි dx. මෙතන x කියලා වගේක් ගන්නවා. මම x කියලා වගේක් ගන්නවා. ඊට මෙතන වගේක් ගන්නවා x දන dx කියලා. පොඩි එලිමන්ට් ස්ටාර්ට් එකතර මේ දිග වෙන්නේ dx. හරි. එතන මම මෙන්න මේ වර්ගඵලයේ සැලකුවොත් මේ dx මෙයා පොඩි වෙන්න මට මෙයාව මෙන්න මේ කියන්නේ fx උසම තියෙන ඍජු කෝණාෂ්ටක වර්ගඵලයක් බවට මෙයාව මට නිකන් අප්‍රොක්සිමේට් කරන්න පුළුවන්. එතන මේ චූටි ඍජු කෝණාෂ්ටක වර්ගඵලය මට දකින්න පුළුවන් fx dx කියලා. එතන මෙයා අතරම අපි කියනවා නිකන් මේ අතරම මෙයාව මට දකින්න පුළුවන් එලිමෙන්ටරි ඒරියා එකක්. හරි. ඒක අපි සාමාන්‍ය රීමාන් ඉන්ටග්‍රේෂන් මම හිතනවා ඔයාලට කරලත් දන්නේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ අනුකලනය කරනකොට අපි ගුරුත්ව කේන්ද්‍රය කරන්නේ. අපි dm කියලා එකක් ගන්නෙ. කියන්නේ එලිමෙන්ටරි එක අපි මොකක් හරි ගන්න පුළුවන් පොඩි තම ඒකයක් අරගෙන ඒ චූටි ඒක වල එකතුවක් විදිහට දකින්න. ඒක දකින්නවා නම් හිතන්නකෝ මේ වගේ සරල එකක් ගන්නවා. මොකද මම ප්‍රෝමක් වෙයි තියෙන. ඒතර අපිට මෙයාව දකින්න පුළුවන් මේ වගේ කොටු වල එකතුවක් සහ අර්ධ වෘත්තයක එකතුවක්. ඒ වගේ කරන්නේ එලිමෙන්ටරි යුනිට් එක නැත්නම් අපි කියන මූලිකම තැනුම් මේකක. අපේ මූලිකම තැනුම පරමාණුව කියන්නේ අපේ මූලිකම කන්ස්ට්‍රක්ටිං එලිමන්ට් එක. ඒවට අපි කියන පරමාණු. ඒතර මේ වගේ මෙන්න මේ ලෙන්ත් එකේ අපිට ගන්න පුළුවන් කෙටිතම දිගට අපි කියනවා tx කියලා. ඒතර අපි මේ ෆන්ක්ෂන් එක අවකලනය කරන්නේ මෙන්න මේ ලයින් කියන්නේ x කියන එක්කෙනා අපි වෙක්ටර් එකක් විදිහට හිතුවොත් x කියන එක්කෙනා අපි අරන් යන්නේ a සිට b දක්වා අරන් යනවා x මෙතන ඉඳන් මෙතනට එනකොට මෙයාගේ එක එක ෆන්ක්ෂන් වැලියුස් තියෙනවා. අපි ඒ ටික තමයි මේ විදිහට ඉන්ටග්‍රේට් කරන්නේ. ඒතර මේ ඉන්ටග්‍රේට් කරන්නේ ලෙන්ත් එකක් උඩ. කියන්නේ a සිට b දක්වා කියන ලෙන්ත් එක උඩ. දැන් ඕකම හිතන්න අපිට මෙහෙම ආවා. වින්ගර නම් සමා වෙන්න. කොහොම එකක් තිබ්බොත් මම ගන්නවා මෙහෙම සර්ෆේස් එකක්. ඒතර මේ අපි දන්න මේ වගේ සර්ෆේස් එකක් ගත්තොත් මට මෙයාව දාන්න පුළුවන් fxy. ඒ කියන්නේ මට මේ සර්ෆේස් එකේ තියෙන xy කියන ඕනම පොයින්ට් එකකට මට ෆන්ක්ෂන් වැලියු එකක් තියෙනවා. එයා ඉන්නේ z ඇක්සිස් එකේ.
යාට දාලා z coordinate එක ඉන්නේ xy. ඒ කියන්නේ මට මෙයාව දකින්න පුළුවන් z සමානයි fxy. ඒ කියන්නේ ඔයා තෝරගන්න x value එක සහ y value එක අනුව ඔයාගේ fxy එක වෙනස් වෙනවා. ඔයාට මේ ෆන්ක්ෂන් එක ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඒරියා එක. මෙයා දැන් ඒරියා එක. ඇයි මෙතන ඔයාට තනි වේරියබල් එකක් තිබ්බම ඔයාට ඉන්ටිග්‍රේට් පුළුවන් උනේ ලයින් එකක් උඩ විතරයි. හැබැයි වේරියබල්ස් දෙකක් වෙච්ච ගමන් ඔයාට කියන්නේ දැන් ඔයාට මේ පොයින්ට් එකේ ඉඳලා මේ පැත්තට යන්නත් පුළුවන් මෙහෙට යන්නත් පුළුවන්. ඔයාට මේ xy කියන්නේ මේ xy කියන ප්ලේන් එකේ ඒරියා එක උඩ අවකලනය කරන්න පුළුවන්. ඔයාට මේ වගේ වෙලාවල් වලදී ඔයාට අනුකල ලියන්න පුළුවන් මේ විදිහට. මොකද y කියලා ඉන්ටර්වල් එකක් ගත්තොත් fxy මම ගන්න dA. මේ dA කියන එක කෙනාට අපි කියනවා elementary area එක. elementary area එක වෙන මොකුත් නෙමෙයි. ඔයා මේ xy ඔයා ලොක් කරලා ගත්තොත් ඔයා මෙන්න මේ වගේ region එක නම් අනුකලනය කරන්නේ. ඔයා මේකෙන් චූටි මේම elementary area එකක් තෝරගන්නවා. ඔයාට මෙයාව නිකන් අර අපි බෝඩ් එකක් මකනවා වගේ අතුල්ලලා මේ මුළු area එකම cover කරන්න පුළුවන්. මෙන්න මෙයාට අපි කියනවා DA කියලා. ඒ කියන්නේ අපි අපේ අවශ්‍ය මුළු area එකම අපිට cover කරන්න පුළුවන් විදිහට අපි චූටි කෙනෙක් තෝරගන්නවා. අපි අර කියන elementary area එක කියලා. ඒතර අපි multivariate calculus වල කරන්නේ functions වල මෙන්න මේ වගේ elementary areas ටික හොයාගන්නවා සහ මේ වගේ coordinate system එක වෙනස් වෙනකොට elementary area එකේ එන ස්වරූපය වෙනස් කරගන්න එක. ඒක ඕකේ තමයි කියන්නේ ඇයි අපි මේ වගේ තැනක යන line integral එකක් යද්දී surface area එක එන්නේ කොහොමද? ඔය වගේම අපි ගත්තොත් මේ වගේ function එකක් x y z කියන එක ඔයාලට එතකොට ඔයාගේ variable එක ඔයාලට z x විතර නෙවෙන්න පුළුවන්. මෙයා y මෙයා x වෙනවා. මෙයා මෙහෙම ඇන්දොත් ඔයාලට මෙයාව මොකක් කරේ මෙයාගේ surface එක උනත් ඉන්ටග්‍රේට් කරනවා. surface එක නෙවෙයි volume එක. ඇයි? ඔයාලට dimensions තුනක් තියෙනවා. function එක x y z කියන නෙවෙනවා නම් ඔයාලට මම ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් ලොකු surface එකක්. surface එක නෙවෙයි volume එක. එතකොට ඔයාගේ ඔයාලට ඒ වගේ වෙලාවක ඉන්ටග්‍රල් ලියන්න පුළුවන් triple integrals. එනවා ඔයාලට variables තුනක් තියෙනවා. සහ ඔයාගේ මෙන්න මේ සමස්ත volume එක ඒතර ඔයාගේ ඒ කියන්නේ variables තුනම අහුවෙන range එක ගත්තොත් එයා ඉන්නේ volume එක. ඒ volume එකම cover කරන්න පුළුවන් විදිහට ඔයාලට දැන් තියෙන elementary volume එක. අදහස පැහැදිලි? hello අදහස පැහැදිලි? ඔව්. right. දැන් මෙහෙමද? මේක නම් හිතන්නේ මේකෙත් ලොකු ලියා ගන්න දෙයක් නැහැ. දැන් හිතන්නකෝ මම එහෙමද අපි දැන් වැඩි කතා නවත්තලා අපි ගමු fxy කියලා. මම ගන්නවා r කියන එක කෙනා කියලා වෙක්ටර් කරනවා xy කියලා. එතකොට මෙයාව ලියන්න පුළුවන් fr. ඒ කියන්නේ මගේ ෆන්ක්ෂන් එකට ඉන්පුට් වෙන්නේ මේ xy කියලා මම අගයන් දෙකක් දානවා. කියන මම නිකන් කොම්පොනන්ට් එකක් තියෙන වෙක්ටර්. දැන් මගේ variable එකේ වෙන්නේ වෙක්ටර් එකක්. දැන් මොකද වෙන්නේ පුතා? අන්න බලන්න අපි වෙක්ටර් වැලියුඩ් ෆන්ක්ෂන්ස් වල කතා කරපේකේ වටිනාකම. දැන් මම මගේ x y ප්ලේන් එක ගත්තොත් මම ෆන්ක්ෂන් එකට ඕනම ඉන්පුට් එකක් දුන්නොත් යම් කිසි සාධාරණ x අගයක් සහ y අගයක් විදියට මට එයාව දකින්න පුළුවන් මේකේ ඔරිජින් එකේ ඉඳලා තියෙන පොසිෂන් වෙක්ටර් එකක් විදියට. right? ඒ කියන්නේ මට මෙයාව දකින්න පුළුවන් පොසිෂන් වෙක්ටර් එකක් විදියට. ඒතරට මෙයාව ලියත හැකි මෙයාගේ ඉන්ටර්වල් එක I equals fr dA. මම dA කියන එක මොකක්ද කියලා දන්නේ. අපි දැන් dA හොයන්න. dA හොයන්නේ මෙහෙම. සරල දෙයක් කරන්න. මම ලියනවා දැන් මෙතන r නම් සරලව කියන්නේ මේක මම ගන්නවා මෙයාගේ partial derivative. මම ගන්නවා මෙයා. දැන් dr over dx. මට මෙයා එනවා. මෙයා අවකලනය කරාම x ගේ මම ගන්නවා xy independent කියලා. මම සරලම අවස්ථාව ගන්නෙ. මට එනවා 1 බිංදුව. මට dr over dy ව ගත්තොත් මට එනවා බිංදුව 1. ඒ කියන්නේ මම මෙතන ඉඳන් dx දුරක් ඉස්සරහට ගියොත් මම dx දුරක් ඉස්සරහට ගියොත් මගේ පොසිෂන් වෙක්ටර් එක වෙනස් වෙන්නේ මේ පැත්තට. ඉතින් මේ පැත්ත. ඒ කියන්නේ මගේ පොසිෂන් වෙක්ටර් වෙනස් වෙන්නේ 1 බිංදුව dx කියලා දුරක් මේ පැත්තට තමයි මම x පොඩ්ඩක් වෙනස් කරලා මෙතන. මම සෙට් මාරුවා. y ඊට පස්සේ මම dy දුරක් පොඩ්ඩක් මෙහා වෙනස් කරොත් මේක පොසිෂන් වෙක්ටර් වෙනස් වෙන්නේ
dr over dy මෙයාගේ විශාලත්වය times dy මේ පැත්ත. මොකද මෙයා ඒ කියන්නේ මේ තියෙන්නේ මෙයාගේ ඩෙරිවේටිව් එකේ දිශාව. මෙතන මට මෙයාව dx දුරක් වෙනස් කරොත් මෙයා වෙනස් කරන වෙක්ටර් එක ගන්න පුළුවන්. මෙයාගේ dr කියන එක නා මට ලියත හැකි dr over dx වතාවක් dx ධන dr over dy වතාවක් dy. මම හිතනවා පාස්ටින් ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ අපි x වෙනස් කරොත් මෙයාව කොහොමද වෙනස් වෙන්නේ? y වෙනස් කරොත් මෙයාව කොහොමද වෙනස් වෙන්නේ? එතකොට අපිට මෙන්න මේ එක මට දකින්න පුළුවන් මෙයාගේ එලිමන්ටරි ඒරියා එකක් විදියට. මෙයාගේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලයේ මට dA කියන එක කෙනා ලියන්න පුළුවන්. r අපි මෙයා මම මෙයා අංකණය කරන rx කියලා. මෙයා වෙක්ටර් එක මෙයා ry. මට මෙයාව දකින්න පුළුවන් මේ විදියට. මේ පැත්තට දෙන්න වෙන්නේ ry වතාවක් dy ක්‍රොස් ප්‍රොඩක්ට් කරන rx වතාවක් dx වතාවක් dx. මට ওই විදිහට මෙයාව පුළුවන්. ඒතර මට මෙයාව ගත්තොත් මම dx dy එලියට ගත්තොත් අපිට කන්ස්ටන්ට් එකක් එලියට ගන්න පුළුවන්. මට මෙයාව ගත හැකි. මෙයාගේ මැග්නිටියුඩ්. මට මෙයාව ලියන්න පුළුවන් ry වතාවක් rx මෙයාගේ norm එක times dy dx. මේක වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි ගත්තොත් මේ වගේ සමාන්තර ආශ්‍රය ab කියලා වෙක්ටර්ස් දෙකක් මෙයාගේ පාද විදියට තියෙන අපිට මෙයාගේ ඒරියා එක ලියන්න පුළුවන් a cross b ගේ norm එක විදියට. පැහැදිලි? දැන් මෙතන අපි කරන්නේ අපි පොඩ්ඩක් dx දුරක් වෙනස් කරොත් මෙයා කොහොමද වෙනස් වෙන්නේ? පොඩ්ඩක් dy දුරක් කොහොමද වෙනස් කරන්නේ? එතන මෙයා dx දුරක් වෙනස් කළා සහ චූටි dx දුරක් වෙනස් කළා මෙයාට කවර් කරන්න පුළුවන් ඒරියා එක මොකද්ද? අන්න එයාව අපි ගන්නවා එලිමන්ටරි ඒරියා එක විදියට. ඔය විදියටම අපි ගත්තොත් variables තුනක right? අපි variables තුනක ගත්තොත් මට එනවා මේ විදිහට. මම ගන්න මේ r කියලා question වෙක්ටර්. එතන මෙයාගේ question වෙක්ටර් එක x z වෙනවා. ඊට ඔය වගේම ගත්තොත් මෙයාට y පැත්තට යන්න පුළුවන් ry dy. මෙයා කියන්නේ වෙක්ටර් එකක්. අපි දන්නේ මොකද ry කියන එක නා. මේ පැත්තට යන්න පුළුවන් මෙයාගේ මොකක් කරලා අපි ගමුකෝ මෙයාගේ පොසිෂන් වෙක්ටර් එක මෙයාමයි කියලා. මෙහෙම වුණොත් මෙයාගේ පැහැදිලි x වලින් අවකලනය කරාම එන්නේ 1 බිඳුව බිඳුව y වලින් අවකලනය කරාම එන්නේ බිඳුව 1 බිඳුව z වලින් අවකලනය කරාම බිඳුව බිඳුව 1. එතකොට මට මේ පැත්තට එනවා z r z dz. මට මේ පැත්තට එනවා r මේ පැත්තට එනවා මෙයා x y z මේ පැත්තට r x dx. දැන් මෙතන තියෙන ඇත්තට අපි ගත්තොත් මෙහෙම එකක්. උඩට තියෙනවා r z dz. මේ පැත්තට තියෙනවා ry dy. මේ පැත්තට තියෙනවා rx dx. rx dx කියන. එතකොට මෙයාගේ වොලියුම් එක හොයාගන්න පුළුවන්. අපි දන්න මේ වගේ මොකක් හරි පැරලෝග්‍රෑම් එකක් තියෙනවා නම් a b c කියලා වෙක්ටර්ස් තුනකින් මට මෙහෙම ඝන වස්තුවක් හැදෙනවා මේ වගේ කෝඩින්ග් හොයාගන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙක්ටර්ස් වල කරලා තියෙනවා. b කොට c කියන එක්කෙනාගේ මැග්නිටියුඩ් එක විදිහට මෙයාගේ දකින්න පුළුවන් මෙයාගේ වොලියුම්. මට මෙයාගේ වොලියුම් එක දකින්න පුළුවන්. මේ එලිමන්ටරි වොලියුම් එක මම ගත්තොත් මෙයා පොඩ්ඩක් වෙනස් කරා මෙහෙම කවර් කරන වොලියුම් එක. මේක ඇත්තටම මට අදින්න බෑ. ඒක නිකන් හිතින් ඉමේජින් කරගන්න. x වෙනස් කරාම එන rx පැත්තට මෙයා මෙහෙම තල්ලු වෙනවා. y වෙනස් කරාම එන පැත්තට මෙයාගේ වෙක්ටර් එක පැත්තට මෙයා පොඩ්ඩක් තල්ලු වෙනවා. dy දුරක් වෙනස් කරාම z කරාම මෙයාගේ ඒ ඩෙරිවේටිව් එක තියෙන පැත්තට මෙයා අර කලින් අපි කතා කරා වගේ ප්‍රවේගයේ තියෙන පැත්තට. දැන් මෙතන ප්‍රවේගය වෙනකොට දැන් මට ගත්තොත් මෙතන එනවා rx කියන එක්කෙනා එනවා. මෙයා x වලින් අවකලනය කරාම 1 බිඳුව බිඳුව. මට ry කියන එක්කෙනා එනවා. බිඳුව 1 බිඳුව rz කියන එක්කෙනා මට එනවා. බිඳුව බිඳුව 1. right එතන මේක අපි මේක නිකන් සාමාන්‍ය මෙකනිසම්. මොකද අපි දන්නවා dx දුරක් වෙනස් කරොත් r කියන එක්කෙනා මෙහෙට තල්ලු වෙන්නේ x axis එක පැත්තට. z දුරක් වෙනස් කරොත් මෙයා මේ උඩට යන්නේ. dz dy දුරක් වෙනස් කරොත් මේ dy දුරක් මේ පැත්තට යන්නේ. y කෝඩිනේට් එක විතරක් වෙනස් වෙනවා. ඒතර එහෙම කවර් කරන එලිමන්ටරි ඒරියා එකක් ගත්තොත් මේ එන්නේ වෙක්ටර්ස් තුනකින් හැදෙන ඝන වස්තුවක් වගේ එකක්. මට මෙයාගේ වොලියුම් එක දකින්න පුළුවන් rx cross dx වෙක්ටර් එක. ry dy dot rz dz. මට මෙයාව දැක්ක හැකි rx times ry dot rz
constants ටික මට දෙන්න ගන්නකොට මේ කට්ටිය scalars ලා හරි. ඔක dx dy dz කියනවා z coordinate එක කොච්චරද වෙනස් කරන්නේ y coordinate එක වෙනස් කරන්නේ dz coordinate කොච්චරද වෙනස් කරන්නේ කියන එක මෙයා එනවා dx dy dz. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මේක සරල වරක් පෙන්නුවේ. ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ට අනුකරණය කරනකොට මේ වගේ ආරයව හම්බෙන්නේ නැහැ පැරාමීටරයිස් කර්ව් වල. මේ වගේ අය හම්බුනොත් නම් හරි ලේසි. මොකද ඔයාලට හිතන්න දෙයක්වත් නැහැ. මෙයා එකක් වෙලා එනවා. එකක් වෙලා බලනකොට මේ කට්ටිය ඔක්කොම 1 බිඳුව 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 1 බිඳුව 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 1 වුණොත් මෙයා එකක් වෙලා ගිහිල්ලා මෙයා dx dy dz කියලා වෙනවා. කාඩිසන් කෝඩිනේට් වල. හැබැයි පෝලාර් කෝඩිනේට්ස් වලට යනකොට මෙන්න මේ පාර්ට් එක වෙනස් වෙනවා. ඔය පාර්ට් එකකින් වෙනස් වෙලා තමයි ඔයගොල්ලෝ සමහරකට දකින්නේ නැති. දැන් පෝලාර් කෝඩිනේට් එකත් r t r t තියෙන කියලා ඉන්නේ. ඒ එන්නේ ඔය පෝලාර් කෝඩිනේට්ස් වලට r වෙක්ටර් එකේ r ට අනුරූප මේ ඩෙරිවේටිව් එකයි θ එකේ θ ට අනුරූප ඩෙරිවේටිව් එකයි ලියලා එයාගේ නෝම් එක ගත්තොත් ඔයාට එන්නේ r කියන එක. අපි ඒක හදලා බලමු තව ටිකකින්. මේ අදහස පැහැදිලිද? මේක වෙන්නේ කොහොමද කියන්නේ? මම නිකන් සරලව කරන්නේ මේ DA කියන්නේ D මොකද ඔයගොල්ලන්ට මේක ඔප්පු කිරීම ලොකුවට නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද මේක කරගන්නේ. මේ ජියෝමෙට්‍රික් එක්ස්ප්‍රෙෂන් එක තේරුම් නැති වුණාට ලොකු අවුලක් නැහැ. මම ඔයගොල්ලන්ට ස්ටෑන්ඩඩ් මෙතඩ් එකක් කියලා දෙනවා. ඒ මෙතඩ් එකෙන් ඕනම කෝඩිනේට් සිස්ටම් එක ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ කෝඩිනේෂන් වලින් දුන්නොත් ඒ කෝඩිනේට් සිස්ටම් එකට අරන් යන්නත් ඒ කෝඩිනේට් සිස්ටම් එකෙන් දුන්නොත් කෝඩිනේට් එකට අරන් යන්න. ලොකු අවුලක් වෙන්නේ. ඒතර ඔයාට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. මේක අවුලක් තියෙනවද නැත්නම් මම ආයෙ පැහැදිලි කරන්න ඕනද? කියන්නේ මේ මම හිතන්නේ මේක ලොකුවට මම ගොඩක් ප්‍රශ්න කරන් ගිය ඔයගොල්ලෝ කියලා දීලා තියෙන්නේ. හැබැයි මේ මොකද්ද වෙන්නේ කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මම ඊළඟට කියන්න යන දේ. පැහැදිලි? hello. නිකන්තාවෙන් පිනියන්නේ විනෝදයක් තේරුන්නේත් එහෙමද? hello. mic on කරලා වගේ ඇහෙනවා. කියන්නේ මේ මොකක්ද කියන්නේ මේ අවුලක් නැත්නම් නැත්නම් ආයෙ කරන් යන්න ඕනේද? hello. මම නැත්නම් එක්සැම්පල් එකක් ගන්නද පෝලාර් කෝඩිනේට්ස් වලට කොහොමද කන්වර්ට් වෙන්නේ කියන එක. පෝලාර් කෝඩිනේට්ස් වලට කොහොමද r dr dt එන්නේ කියන එක. එකට වෙනවද? da කියන එක. ඔව් නෑ අයියේ ඒක ගොඩක් කරමු. හරි. දැන් මේකට આવත් ලොකු අවුලක් නැහැ නේද? මොකද අපි දන්නවා දැන් මේ වගේ එක අපි 2 variable case එකක් නැතුම් මට මම දෙකම එකපාරට කොහොමද පැටලලා දැන් xy කියලා එකක් කියමු. මගේ xy ඒතර මගේ position vector එක මම parameterize කරොත් මම දැම්මොත් xy කියලා මම යාව ගත්තා. එතන x coordinate එකෙන් සහ y coordinate එකේ මම position vector එක දැක්කත් මම දන්නවා මෙයාව dx දුරක් වෙනස් කරොත් position vector එක මේ වගේ තැනක. මොකද මේ තියෙන්නේ x දන dx කියන එක නා මගේ y coordinate එක වෙනස් වෙන්නේ නැහැ. නේද තමයි x වෙනවා. මෙයා y වෙනවා. මේ y coordinate එක මෙයාගේ වෙනස් වෙන්නේ නැහැ. මෙයා y coordinate එක y coordinate එකේමයි ඉන්නේ. ඉතින් පොඩ්ඩක් කියලා වෙනවා. මෙන්න මේ. ඔය වගේ මෙයා y coordinate එකේම ඉන්නේ. ඊට පස්සේ මෙයා dy විතර පොඩ්ඩක් වෙනස් කරලා dy දුරකින් y දන dy කියලා x coordinate එක වෙනස් කරන්නේ නැතුව මෙයානේ මේ වගේ. ඒතර මට මෙන්න මේ කොටුව තමයි මට x සහ y මේ ලක්ෂණ පොඩ්ඩක් වෙනස් කරලා කවර් කරන්න පුළුවන් ඒරියා එක. මේ තියෙන්නේ මගේ d. ඒතර මේක අවුල නැහැ මට කෙලින්ම මේ d කියන එක dx dy කියලා ගන්න පුළුවන්. මොකද x වෙනස් කරොත් මම යන්නේ මේ පැත්තට y වෙනස් කරොත් මේ පැත්තට කිසි අවුලක් නැහැ මේ සමතුලිතත්වයේ වර්ගඵලය ගන්න පුළුවන්. හැබැයි මම පෝලාර් කෝඩිනේට්ස් වලට අන්න පුතේ දැන් කියලා. මම යාව xy කියලාම ගන්නවා. ප්ලේන් එක. මම පෝලාර් කෝඩිනේට් වලට යනවා. මම r කියන එක කියන අපිට මේ පොයින්ට් එක r θ කියලා. ඒ කියන්නේ r කියන්නේ මෙයාගේ θ කියන්නේ මේ කෝණ. එතකොට මට ලියන්න පුළුවන් මගේ r කියන පොසිෂන් වෙක්ටර් එක. මට r කියන පොසිෂන් වෙක්ටර් එක ලියන්න පුළුවන්. මම දන්නා මේ ලෙන්ත් එක වෙනවා r cos θ. මේ ලෙන්ත් එක වෙනවා r sin θ. මට මෙයාට ඉතකි r cos θ වතාවක් r sin θ. හරි. එතන r කියන එක කෙනාගේ r වලින් ඩෙරිවේටිව් එක ගත්තොත් සිම්පල් r වල මෙයාව ගත්තොත් මට එනවා r වලින් ඩෙරිවේටිව් කරොත් cos θ වතාවක් sin θ. මම මෙයාව θ ගෙන් ඩෙරිවේටිව් එක ගත්තොත් මට එනවා මොකද මේ වේරියබල්ස් දෙකයි මොකද දැන් r කියන එක ඇත්තටම මගේ මෙයා r කියන්නේ r සහ θ වල ෆන්ක්ෂන් එක. xy වලින් නෙමෙයි දැන් තියෙන්නේ. right? මේ xy වලින් නෙමෙයි දැන් ඉන්නේ. මෙයා ඉන්නේ දැන් r සහ θ වලින්. r කියන්නේ
මෙයා ඕජින් එකේ ඉඳන් කොච්චර දුරයිද මේ දුරින් දින්නේ කියන එක තීටා කියන්නේ මෙයාගේ ඇන්ගල් එක කොච්චරද කියන එක. රයිට්. මට මෙයාව ගන්න පුළුවන්. ඍණ r sin θ තන වතාවක් r cos θ. ඒ කියන්නේ මේ දෙන්න වෙනම අවකලන එක නේද? මෙයාව r වලින් අවකලන කරන cos මෙයාව r වලින් අවකලන sin θ. මෙයාව θ ගෙන් අවකලන කරන ඍණ r sin θ. මෙයාව r වලින් අවකලනය කරා මේ θ වලින් අවකලනය කරාම r cos θ. මොකද අපි rt xt I ධන yt j කියලා ගත්තා කියනකොට මෙයා මෙහෙම දාලා t වතාවක් yt. ඒතර r dash t කිව්වා අපි කලින් x dash t y dash t. මොකද අපිට මේ කියන්නේ මේ වෙක්ටර් එකේ මේ කට්ටියට කන්ස්ටන්ට් වගේ සලකලා වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. දැන් බලන්න මම ගන්නවා මෙයා. දැන් බලන්න මම r පොඩ්ඩක් වෙනස් කරොත් මෙයා යන්නේ මේ පැත්තට. මේ පැත්තට. dr වලින් වෙනස් කරොත් මෙයා යන්නේ මේ පැත්තට. මෙයා θ ගෙන් පොඩ්ඩක් වෙනස් කරොත් මෙයා යන්නේ මේ පැත්තට. එතන මෙයා θ පොඩ්ඩක් වෙනස් කරොත් මෙහෙම d θ වලින් මෙන්න මේ ලෙන්ත් එක වෙන්නේ r d θ. හරි. මෙතන dr ගෙන් වෙනස් කරොත් මේ අවුලක් නැහැ. මෙයා මෙතන dr ගෙන් වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ රෙක්ටැන්ගල් එකේ වර්ගඵලය ඉන්නේ බලන්න. මේ පැත්තට තියෙනවා r d θ. මේ පැත්තට තියෙනවා dr. මොකද්ද මෙයාගේ dA වෙන්නේ? එතකොට මෙන්න මේ පෙරිකෝණාස්ටේ වර්ගඵලය. ඒතර dA වෙන්නේ dr වතාවක් r d θ. එහෙම නැත්නම් r වතාවක් dr d θ. ඕම් මොහොමයි මෙතනට r එක. මේ ජියෝමෙට්‍රිකල් view එක. ඕකම මට වෙන්න ඕන ක්‍රොස් ප්‍රොඩක්ට් එක. මම ගන්නවා r වතාවක් r θ. මට මෙයා ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. මේ විදිහට. ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්නකොට මට මේ ඕන ලේද මෙන්න මේ මැට්‍රික්ස් එක ඩිටර්මිනන්ට් එක. i වෙන අපි ගත්තොත් මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක two component එක ගන්න. අපිට ගන්න පුළුවන් i j k cos θ sin θ බිඳුවයි r cos θ වෙන r sin θ in r sin theta r cos theta මෙයා බිඳුව අතෝම හරි පැහැදිලි අපි i වලින් කොම්පොනන්ට් එක ගත්තොත් එයා බිඳුවක් ඉන්නේ මොකද මෙයාගේ ඩිටර්මිනන්ට් එක එයා බිඳුවක් වෙනවා j වලින් ගත්තත් මෙයා වයින් කළා අනිත් එක වලම එයාවත් බිඳුවක් වෙනවා අපිට ඉන්නේ k වලින් ඉතිරි වෙනවා විතර ඒත් k වලින් එන්නේ මේ ලයින් එකයි මේ ලයින් එකයි අයින් කරන්නේ මේ දෙන්නගේ ඩිටර්මිනන්ට් මට එනවා මෙයා r cos වර්ග θ තන ඩිනයිඩ් වෙනවා r sin වර්ග θ cos වර්ග θ r වෙනවා මට මෙයා එනවා k වෙක්ටර් එක වතාවක් r q දැන් මෙයාගේ නෝම් එක ගත්තොත් r වතාවක් r θ මෙයාගේ නෝම් එක ගත්තොත් මට එනවා k වෙක්ටර් එක r වතාවක් k වෙක්ටර් එකේ මෙයාගේ නෝම් එක මම දන්නවා k කියන්නේ මම x y z කියලා ඇක්සිස් එකක් ගත්තොත් අපි ගන්න i කියන යුනිට් වෙක්ටර්ස් නේ x y z මේ පැත්තට i මේ පැත්තට j මේ පැත්තට k නේ i j k කියන යුනිට් වෙක්ටර්ස් k වල නෝම් එක එකක් වෙනවා මට මෙතනින් ගන්න පුළුවන් මෙයා සමානයි r ඒක නෝට කරන්න තියෙන සරලම දෙයක් හරි මම වඩා ආයෙ මේ මොකද ලොකුවටම කියන්නේ නැහැ වාට මම සාධාරණ කරනවා වාට තියෙනවා වේරියබල්ස් දෙකක් තියෙනවා කියලා ගන්න උතර r තියෙනවාට මොකක් හරි වේරියබල්ස් දෙකක් මේ වාට වෙට් එකක් විදිහට r ඉන්නවා අපිට කරන්න r x කියන එක කෙනාව හොයන්න. r y කියන එක කෙනාව හොයන්න. හරි? නැත්නම් අපි ගමු අපිට ඩමි වේරියබල්ස් ටික uv කියලා ගමු සාධාරණ. uv. ඒතර වදින්න පුළුවන් f uv f එක uv right? වාට ඉන්න පුළුවන් මේ ක්වෙස්චන් එකක් එක ඊට පස්සේ f2 uv f3 uv. කැමති මේ විදියක් වල ඉන්න පුළුවන් හරි? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ගන්න ru ගන්න වෙක්ටර් එකක් විදියට r v ගන්න වෙක්ටර් එකක් විදිහට කරන්න තියෙනවාට මේ හැම එකක්ම u ගෙන් සහ v ගෙන් අවකලනය කරන්න. හරිනේ. ඒතර වාගේ පාට එලිමන්ට් ru වතාවක් rv කියන වෙක්ටර් එකේ norm එක times du වතාවක් d. ඕකම ඔය වේරියබල්ස් තුනකට ගත්තොත් r කියන එක කෙනා u v w කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ru ගන්න rv ගන්න rw ගන්න වාට එලිමන්ටරි වොලියුම් කියන එක ගන්න පුළුවන් ru වතාවක් rv ඩොට් ප්‍රොඩක්ට් මේ කට්ටිය වෙක්ටර්ස් එන්නේ rw
මේක ඇත්තටම ක්‍රොස් ප්‍රොඩක්ට් කරන්න කවුද ඩොට් ප්‍රොඩක්ට් කරන්න කවුද කියන වෙනස් වුණාට අවුලක් නැහැ. මෙයාගේ මැග්නිටියුඩ් එක times du dv t ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. වෙක්ටර්ස් වල ඕගලන්ට ක්‍රොස් ප්‍රොඩක්ට් කරන්න ඩොට් ප්‍රොඩක්ට් කරන්න ගන්න පුළුවන් නම් කෙලින්ම මෙයාව මාර්ක් කරගන්න පුළුවන්. හේතුව තමයි කියන්නේ ඔයා මෙයාව චැරක්ටරයිස් කරන විදිය අනුව ඔයා කියන්නේ පොසිෂන් වෙක්ටර් එක ගන්න විදිය අනුව මෙයාගේ වේරියබල් වෙනස් වෙන විදිය අනුව කවර් කරන එලිමන්ට්‍රි ඒරියා එක වෙනස් වෙනවා. ඒතර ඔයා ගානක් හදන්න යද්දී ඔයා ඔයාගේ පොසිෂන් වෙක්ටර් එක පැරාමීටරයිස් කරන විදිය අනුව ඔයා හොයන්න ඕනේ DA සහ DB. ඒක පැහැදිලිද නැත්නම් නිකන් රෂ් Hello. 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 එනවද? අවුලක් නෑ අයියේ. හරි. ඒක ඔය ටික තමයි පැරාමීටර්ස් වෙනස් කරන්න කියන තියෙන. ඊට පස්සේ මම හිතනවා ඔයගොල්ලන්ගේ පළවෙනි ස්ලයිඩ් එකේම වගේ තිබ්බ ඔය ටික. ඊට පස්සේ ඒකේ මම හිතන්නේ තව මම මේක නම් දැක්කේ නැහැ. අතට මේ ගානක් වෙන ලොකුට දීලා තියෙනවා. අපේ උදාහරණයක් විදිහට ඕනනම් අද ඔක මෙහෙම සීන් එක. උදාහරණයක් විදිහට අපි හදමු. මේක කොහොම වෙනද නැක්කද? මේ ගානක් හදමු ගන්නකොට පොඩි. මොකක් ගන්න? fxy අපි කියන එක්කෙනා අපි ගමු නිකන් සරල සමීකරණයක් xy කියන එක්කෙනා අපි එකයි කියලා ගමු xy එකයි නැත්නම් අපි ගමු x ධන y කිය x ධන y මෙයාව ඉන්ටග්‍රේට් කරන්න මෙයාව integrate fxy over the region මේවා ගමු එක කියලා ගමු තරලෙන්නේ නැත්නම් මෙන්න මේ රීජන් එක මේව ඩබල් ඉන්ටග්‍රේට් කරන්න කියලා ගමු මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒ සමනෝගණි බගට යන්න පුළුවන් ප්‍රශ්නයක් කරා මෙයාව මේ වගේ ශ්‍රීතයක් දීලා මේව ඉන්ටග්‍රේට් කරන්න කියන මේ වගේ රීජන් එක. ඒතර කොහොමද අපි කරන්නේ? දැන් පැහැදිලි මෙයාව xyz වලින් කරන්න කිව්වොත් මෙයාගේ රීජන් එක සෑහෙන විදිහට අවුල් වෙනවා නේ? ඒතර කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ මෙයා? අපි ගත්තොත් දැන් පැරාමීටර්ස් කියන්නේ වැදගත්කම හරි. අපි ගත්තොත් දැන් මම මෙතනින් ගන්න පුළුවන් මෙහෙම නම් මම කියනකොට මේ ඉනික්විලිටි එකෙන් මම x වර්ගය කියන එක නා කුඩා u සමාන එක ඍණ y වර්ගයට මෙතන මෙයා කුඩා u සමාන වෙනවා ඍණ y වර්ගය. හරි? යන්නේ කොහොමද බිඳුරට විචාරන්න මට ඒකට මම අතට පොඩි බිඳුරට විචාරයක් දාන්න වෙන්නේ. එහෙම මෙතනින් ගත්තා. මට මෙතනින් ගන්න පුළුවන් x කියන එක නා කුඩා u සමාන වර්ගමූල එක ඍණ y වර්ගය. එක විදිහක් තමයි මම කියන්න පුළුවන් මේ ඉන්ටග්‍රල් එක මම මෙයාව ලියත හැකි මේ විදිහට. මගේ f කියන්නේ x ධන y වතාවක් මම x කියන එක නා y වලින් ලියාගත්තේ. දැන් මම මුලින්ම අවකලනය කරන dx ඊට පස්සේ dy. මගේ සීමාව වෙන්නේ මෙයා බිඳුවේ ඉඳලා වර්ගමූල 1 ඍණ y වර්ගයට යනවා. අනිත් එක්ක නා බිඳුවේ ඉඳලා 1 වෙනකන් y කියන එක නා. මොකද හැමදේම අපි ගත්තොත් මගේ සීමාව වෙන්නේ නැත්නම් රවුමක්. x වර්ගය දෙන y වර්ගය කුඩා u සමාන 1 කියන්නේ මෙයා ඉන්න ඕනේ මේ මාල එක වෙන වෘත්තයක් ඇඳුත් මම මෙයාගේ මූල ලක්ෂ්‍යයෙන් ඇතුළේ මෙයාගේ අර ඒක හරි මෙයාගේ අර ඒක එතකොට මේ වගේ වෙලාවකදී මෙතන මේ ටික පාටක් තියෙනවා හරි එතන මේ වගේ වෙලාවක අපි ඕනම වෙලාවක ගත්තොත් මෙයාගේ x ඛණ්ඩාංකය මෙයාගේ y ඛණ්ඩාංකය කියන එක නා අඩු වෙන්න ඕනේ මෙන්න මේ උස වෙන්නේ වර්ගමූල 1 ඍණ x වර්ග. ඒතර y කියන්නේ මෙන්න මෙතන සහ මෙතන අතර. මේ ඛණ්ඩාංකෙට ඍණ 1 ඍණ x වර්ග. ඒතර y ඛණ්ඩාංකය x වෙනවා නම් මෙයා x ඛණ්ඩාංකය x වෙනකොට y ඛණ්ඩාංකේ ඉන්න ඕනේ ඍණ 1 ඍණ x වර්ග ඍණ y වර්ග 1 ඍණ ධන 1 ඍණ x වර්ගයත් ඍණ 1 ඍණ x වර්ගයත් අතර. ඊට පස්සේ අපි y ඛණ්ඩාංකය y වෙනවා කියලා ගත්තොත් මේ y වෙනවා කියලා ගත්තොත් වාගේ x ඛණ්ඩාංකය මට කියන්න පුළුවන් මෙන්න මේ දුර වර්ගමූල 1 ඍණ y වර්ගය මෙන්න මෙතන ඛණ්ඩාංකය වෙන්නේ ඍණ වර්ගමූල 1 ඍණ y වර්ග. එතකොට x කියන කියන්නේ මගේ x කියන එකෙන් මගේ y කියන එක නා y වෙනකොට x ඉන්න ඕනේ 1 වර්ගමූල 1 ඍණ y වර්ගයත් ඍණ වර්ගමූල 1 ඍණ y වර්ගයත් අතර. ඒ කියන්නේ මෙයාගේ හැමතිස්සෙම y කියන පරාසය x කියන පරාසය මත වැදිලා ඉන්නේ. හැබැයි මම ඕකම පෝලර් කෝඩිනේට් වලින් ගත්තොත් වැඩි මාරු ලේසි. මම පෝලර් කෝඩිනේට් වලින් ගත්තොත් බලන්න යාර ඒකන වෘත්තයක් කියලා ගන්නවා මම ඕනම මෙයා මත ඉන්න ලක්ෂයක් කරන මෙයා ඇතුලින් එක්කෙනෙක්ව මම ගන්න පෝලර් කෝඩිනේට් මෙයා තීටා විදිහට ගන්නවා මෙයා r කියලා.
අපි ගත්තොත් r කියන එක්කෙනාට බිඳුවේ ඉඳලා 1 වෙනකන් යන්න පුළුවන්. කියන එක්කෙනාට බිඳුවේ ඉඳලා 2.5 වෙනකන් යන්න පුළුවන්. right? එතකොට මට ඕන නම් මෙයාව ලියත හැකි. අපි දන්නවා මෙතන මට මේ විදිහට ගත්තට පස්සේ මේ තියෙන x මේ තියෙන y. මම දන්නවා මගේ පොසිෂන් වෙක්ටර් එක වෙන්නේ r කියන එක්කෙනා. මට මෙයා සමාන වෙනවා r cos theta වත්තාවක් r sin theta. තාත් ඉදින් කියනවා නම් මෙයාගේ x සමාන වෙනවා r cos theta ට y සමාන වෙනවා r sin theta. දැන් මට මෙයාගේ ෆන්ක්ෂන් එක ලියන්න පුළුවන් fxy කියන එක්කෙනාව fr theta ගෙන් මම x දන y කියලා ගත්තේ r cos theta දන r sin theta. මම වේරියබල්ස් දෙක වෙනස් කරා. වෙනස් කරාම මොකද වෙන්නේ? මගේ ෆන්ක්ෂන් එක මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. r යන්නේ බිඳුව s2 දක්වා, කෝණය යන්නේ බිඳුව s2 2.5 දක්වා fr theta d theta dr. මොකද උනේ? අර මට කලින් අර මේ වගේ එක්කෙනෙක් මත ඩිපෙන්ඩන්ට් ආපු සීමාව දෙන්නට වෙන වෙනම සීමාවන් දෙයක් විදිහට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ඩබල් ඉන්ටිග්‍රල් එකකදී ඔයාලට ඕන පුළුවන් මෙයා මුලින් ඉන්ටග්‍රේට් කරන්න. මෙයාම සමාන වෙනවා මෙයාට. මේ දෙක වෙනසක් කරලා කියලා අවුලක් වෙන්නේ නැහැ. ඒතකොට මේ දෙන්නගෙන් කැමති එක තෝරගන්න පුළුවන්. මගේ ෆන්ක්ෂන් එක ලේසින විදියට ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්ක ඔයාලට මේ විදිහට ලාගෙන ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. මේ විදිහට ලාගෙන ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. මතක තියාගන්න මේ සීමා දෙක එකිනෙකට ඉන්ඩිපෙන්ඩන්ට්. හැබැයි එකිනෙකට ඩිපෙන්ඩන්ට් වුණොත් ඔයා මේ ඉන්ටග්‍රල් දෙක මාරු කරද්දී ඇතුළේ රේඛාවේ සීමාව ඉන්න ඕනේ එළිය ඉන්ටග්‍රල් එකේ විචල් ලෙස. එහෙනම් මේක මෙහෙම ලියන්න බෑ. මෙහෙම නෙමෙයි මේක වැරදි. කියන්නේ මේ වගේ එක ෆන්ක්ෂන් එකක් එක වැලියු එකක් ඇසුරේ මේ ඉන්න පුළුවන්. මෙයා කියන y ට අදාළ ඉන්ටග්‍රල් එක ඉන්න ඕනේ එළියේ. dx එළියෙන් තමයි dy. පැහැදිලි? හෙලෝ. ඒක ඕකේද? සාමාන්‍යයෙන් කෝඩිනේට්ස් වලක දෙකයි තියෙන. එකක් තියෙනවා මේක පෝලාර් කෝඩිනේට්. ඊට ඔයගලන්ට ආයේ තියෙනවා 3D වලට ඇද්දි පෝලාර් කෝඩිනේට්ස් සහ සිලින්ඩ්‍රිකල් කෝඩිනේට්ස් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒක කියන්නේ පෝලාර් කෝඩිනේට්ස් එකේ අනිත් එක තමයි කියනවා x y z මම කෝඩිනේට් වලක දෙක කියන්නම්. ඒක ලොකු අවුලක් නැහැ. ඔයගලන්ට මේක වෙනස් කරගන්න හැටි කරගන්න පුළුවන්. මම දැක්කේ නැහැ ඔයගලන් සිලබස් එක කොහෙවත් ඒ සිලබස් ඔකට එක දීලා තියෙනවා. ඕන නම් කෙනාට එක්කද ඒක අවුලක් නැහැ. x y z කෙනෙක්ට ඕන නම් පුළුවන් මෙයාට මේ දුරෙන් සහ මෙන්න මේ කොණේ සහ මෙන්න මේ කොණේ මේකට අපි කියනවා පෝලාර් කෝඩිනේට්ස් මොනවද කියන එක. තව කෝඩිනේට් සිස්ටම් එකක් තියෙනවා. ඔයාලට ඕන නම් පුළුවන් මෙයාව z y x මෙයාව ඕන නම් පුළුවන් මේ කොණය සහ මෙන්න මේ උස. ඒතකොට මෙයාව දක්වන්න ඔයා r කියන වෙක්ටර් එක දක්වන්නේ r θ gamma මේ s දෙක. මෙතන පොසිෂන් එක r කියන එක කෙනා r θ z. ඒතකොට z කියන කෝඩිනේට් එක කෙලින්ම ගන්න. මේකට කෝඩිනේට්ස් කියන මොකද මේ ඇක්සිස් එකේ රවුම මෙයා උඩට සිලින්ඩර් එක. මේ z ඇක්සිස් එක කෙලින්ම දිගක් විදිහට දක්වනවා. නමුත් මේක වගේ නෙමෙයි මේකට කියන ස්පෙරිකල් පෝලාර් කෝඩිනේට්ස් තමයි. ස්පෙරිකල් මොකද මෙයා ගත්තොත් මෙයාට වඩා කෙලින්ම මෙයාව ගෝලයක් වගේ එකක් පාස් වීම දක්වන්න පුළුවන් ස්පෙරිකල් එකේ මොකද. ඒතර නියත අරේ නියතව තියාගෙන ඔයාලට ඔය ඉන්න කොට ඕන පැත්තකට කරකවන්න පුළුවන්. හැබැයි ඔයා සිලින්ඩ්‍රිකල් පෝලාර් කෝඩිනේට්ස් වලට આવොත් ඔයාලට කරකවන්න පුළුවන් xy ප්ලේන් එකේ විතරයි. z ප්ලේන් එකේ ඔයාලට යන්න පුළුවන් හරහට. ඒතර යාට අපි කියන්නේ සිලින්ඩ්‍රිකල් කෝඩිනේට්ස් කියලා. ඒතර ඒ දෙක වෙනස් කරලා දෙනොත් ලොකු දෙයක් නැහැ කරන්න තියෙන්නේ. r θ r z r අරගෙන ඔයාලට කරන්න තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ වෙක්ටර් වලට කැල්කියුලේට් කරලා dv සහ da වල කැල්කියුලේට් කරගන්න. ඔය ටික තමයි ඔගේ ලොකුවට බෙදෙන මල්ටිපල් ඉන්ටග්‍රල්ස් වලට යන්නේ. ඒ ටික ඕකේද? කොහොමද මේක? හෙලෝ. හෙලෝ. පැහැදිලිද? අයියෝ කරේ මේ ඉන්ටිග්‍රේෂන් එකේ ලිමිට් වල වේරියබල් එකක් තියෙන්නේ. දැන් තියෙනවනේ වර්ගමූල ක්‍රම y වර්ගය සිට දෙන්නක් තියෙන්නේ. ඒකයි ඇතුළෙන්ද එළියටද එන්නේ කියලා ඒක ගන්න කොහොමද? ඒක මේකමයි. මම උදාහරණයක් විදිහට මම සරල එකක් උදාහරණ කරන්නකො මම x දෙන y කියන එක නේද ඉන්ටිග්‍රේට් කරන්නකො. මේක තියෙනවා 1 රින y වර්ග. වර්ගමූල 1 රින y වර්ග. මේ බිඳුව එකද? dx dy. අද මෙයා ඉන්ටිග්‍රේට් කරලා මට එන්න ඕනේ නම්බර් එකක් කියලා මොකක් හරි. නියුමරික් වැලියු එකක් කියලා. ඒක පිළිගන්නද කියන්නකො. ඔව් ඔව් හරි.
එතන මම මෙයා ඉස්සෙල්ලා නිකන් මේ තියෙන විදිහට අවකලනය කරා. මේ තියෙන විදිහට මට අවකලනය කරන්න මට මෙයා එනවා. ඉස්සෙල්ලා මම අවකලනය කරන ඇතුළේ ඉන්න එක. එතන මට අවකලනය කරාම එනවා බිඳුවේ එක දක්වා x දෙන y අවකලනය කරාම x විශේෂ මට එනවා x වර්ගයේ බෙදීම 2 ධන yx. ඔය y කියන වෙනසක් වෙන්නේ නැහැ. මෙයා වර්ගමූලෙන් 1 වෙන y වර්ගය වර්ගමූල 1 ධන y වර්ගය වෙනකන් යනවා. මෙයා dx මෙන්න මෙයා dy වෙනවා. සීමාව දැම්මම මට එනවා බිඳුවේ එක දක්වා ඍණ y වර්ගය බෙදීම 2 ධන y වතාව ඍණ වර්ගමූල 1 ඍණ y වර්ගය ඊට පස්සේ මෙතන ඍණ 1 ඍණ y වර්ගය මේ 2 මේ ඍණ ධන වෙනවා 1 ඍණ y වර්ගය වතාවක් y මේ dy පැහැදිලි මෙයාට මෙයා කපුව අර බිඳුවේ සිට එක දක්වා ඉන්ටර්වල් එක 2y වර්ගමූල 1 ඍණ y වර්ගය dy මෙයා පැහැදිලි මේ තියෙන්නේ බිඳුවේ සිට එක දක්වා එතකොට මෙයා ලිමිට් එක ගන්න පුළුවන් ඊළඟ කලන කරන්නේ මතක නම් බිඳුවේ සිට මෙතන මෙයා ලියතේක අපි දන්නවා මෙයා මම ඉන්ටර්ග්‍රේට් කරොත් y වලින් මට එනවා root square තුන බෙදීම 2යි මෙයා times minus 2y මෙයා මට එනවා integrate for minus 2y මට මෙයා එනවා minus 3y root square එක කරන y squared කරන right මට මෙයා දකින්න පුළුවන් 0 to 1 කියන ඉන්ටර්වල් එක මට මෙයා දැක හැකි 2 times minus 1 over 3 times මට මෙයා දකින්න පුළුවන් මේ ඉන්ටර්වල් එක ඔය කරන y squared 0 to 1 මෙයාගේ power එක 3 over 2 මෙයාව මම ඉතින් මෙයා තමයි 2 times minus 3 මට එක දාන්න මෙයා 0 වෙන මෙයාට 0 දැම්මම 0 දාපු ගමන් එක වෙනවා එකේ 3 over 2 එකම වෙනවා සමානයි 2 over 3 right මට 2 over 3 එකේ ඉන්ටර්වල් එක එනවා මට සුළු කියන රටම ලොකු සුවයක් ගන්න නැහැ ඒක නෝමලි මේ උත්තරේ එනවා මම ඕකම ගත්තොත් ඕකම මම ගන්නවා මලි සීමාව එහා පැත්තට ඔයා කියන්නේ ගන්න බැරි කියලා නෑ ආ ප්‍රශ්නේ හොඳයි දැන් බලන්න මට දැන් නෑ වර්ගමූල කරේනවා ඉවරයි ඉතින් මෙයා මේක මාරු වෙනවා මට මෙයා එනවා මම ඉන්ටර්ග්‍රේට් කරාම මම y වලින් මම ඉන්ටර්ග්‍රේට් කරන්නේ xy y squared over 2 is 0 to 1 dx මට මෙයා එනවා मैं बिंदु लेना मैं बिंदु लेना मत मैं आना 1 over y squared minus 1 over y squared whole square मैं कदम मामट है ना x वरट मतलब y वरट मैं x मैं दाने बागी मैं x दाने बागी बिंदु लेना मैं कहीं में बिंदु लेना मैं dx तो मैं आमट इंटीग्रेट करा मैं ना x squared over 2 times x over 2 मैं आगे इंटीग्रेट का minus 1 over y squared minus 1 over y squared දැන් මොකද වෙන්නේ? ඔයාගේ විචාරය ඉතිරි හරි දැන් ඔයා විචාරය ඇතුළට ගියා මොකද වෙන්නේ? ඇතුළේ ඉන්ටර්ගල් එක ඉන්ටර්ග්‍රේට් කරාම ඔයාට මේ ඇතුළේ ඉතුරු වෙන කෙනා ඉතුරු වෙන්නේ y එකට. එයා අවුලක් නැහැ. මොකද මෙතන y ට සීමාවක් දාන්න. හැබැයි ඔයා විචාරය එලිට ගත්තොත් මොකද වෙන්නේ? විචාරය ඇතුළෙන් තියෙන කම මොකද වෙන්නේ? මෙතන ඉන්ටර්ග්‍රේට් කරලා ඉවරයි එතකොට මේ වේරියබල් එක ඉතුරු වෙනවා. නියුමරිකල් ආන්සර් එකක් එන්නේ ඔව් හරි නැහැ. හේතුව කියන්නේ ඔයා පුළුවන් තරම් මතක ගන්න හැමදෙස්සම ඔයා කොහොම ඉන්ටර්ගල් 100ක් ලිව්වත් ඉන්ටර්ගල් 100ක් ලිව්වත් මෙයාගේ ලිමිට් එක තියෙන්න පුළුවන් මේ අපිට මෙයාගේ වේරියබල්ස් ටික x1 x2 x3 හැමෝම තියෙන්නේ කියලා. ඒතර මේ සීමාව x1 x2 x3 ඇතුලෙන් තිබ්බට අවුලක් නැහැ. මේ ඉන්ටර්ගල්ස් ටික x3 ඉන්ටර්ගල් එකයි x2 ඉන්ටර්ගල් x1 ඉන්ටර්ගල් මේ ඉන්ටර්ගල් එක ඉවැලුවේට් කරනකොට ඒ වේරියබල්ස් ටික අයින් වෙලා යනවා. හැබැයි ඔයා මේ වගේ තැනකට මාක් හරි x2 හරි x3 වගේ නැත්නම් ඇතුළේ ඉන්න එකේ වේරියබල් එකක් තමයි 2 අයින් වෙන්නේ නැහැ. හැමතිස්සෙම වගේ එළියෙන් ඉන්න එකාගේ වේරියබල්ස් විතර නියුමරික් වැලියුස් දෙන්න. හරි හරිද? ඔව් දැන් ඔයගලන්ට මල්ටිපල් ඉන්ටිග්‍රල්ස් ඉතින් ඒතර ඔයගලගේ මල්ටිපල් ඉන්ටිග්‍රල්ස් තුනක් ලියනවා නම්
මේ දෙකට දාලා variables ලැසුනේ මේ දෙනක මෙයාගේ සීමාව තියෙන්න පුළුවන්. මෙයාගේ සීමාව මේ integral එකේ සීමාව විතර මෙයාගේ සීමාව තියෙන්න පුළුවන්. හැබැයි මුට numeric values දෙයක් තියෙනවා. හරි? ඔව් හරි. ඒක ඕකේද? ඔව් හරි. thank you. තමයි මේ පැත්තෙන් දැනගන්න තියෙනවද? තියෙනවද? hello ඊට පස්සේ මම දැන් තියෙන්නේ අර මේ divergence සහ curl ගැන පොඩ්ඩක් කතා කරන්න. ඊට පස්සේ ඒක ගැන කතා කරාට පස්සේ එතනම ගොඩාක් දුරට වැඩි ඉවරයි. ඕකේ. ඒ ලිමිට්ස් දෙක ගත්තට ආයිපට කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ ඔය x සහ y වලින් යද්දි එක කරන y වර්ගයේ සහ මේ හරි ඒක මම කියනවා. උදාහරණයක් විදිහට මම ලියා ඉස්සර ලිමිට් එක ඇඳගමු. දැන් මෙතන මොකක්ද කියන්නේ? මට මේවා වර්ණය කරන්න කියලා. x වර්ගය දන y වර්ගයේ කුඩායි හෝ සමාන එකවන කලාපය තුලනේ. ඒතර x වර්ගය දන y වර්ගයේ සමාන එක කියන්නේ මොකද්ද? මෙන්න මේ වෘත්තය. අර එක වෙච්ච වෘත්තය. දැන් මෙයාගේ සමීකරණය වෙන්නේ x වර්ගය දන y වර්ගය සමානයි 1. එහෙම නැත්නම් x වර්ගය දන y වර්ගය ඍණ 1 සමානයි බිඳුව. ඊට පස්සේ ඒරෝල් කාලේ දන්නවා යම් කිසි ලක්ෂයක් වෘත්තය ඇතුලේ ඉන්නවා. මම කියන්නේ x0 y0 කියන ඛණ්ඩාංකයේ මේ සර්කල් එක ඇතුලේ ඉන්නවා නම් එයා මේ වෘත්තයේ සමීකරණය ආදේශ කරාම ප්‍රතිඵලය ඍණ වෙනවා. එතන මෙයා ඉන්සර්ට් මේ ඇතුලේ ඉන්නවා නම් එතන x0 වර්ගය දන y0 වර්ගය ඍණ 1 කියන එක තියෙනවා. කුඩා u සමානයි බිඳුව වෙනවා. ඇතුලේ හෝ වෘත්තයේ මත ඉන්නවා. ඒ කියන්නේ x0 වර්ගය දන y0 වර්ගය කුඩා u සමානයි 1. මේක ඒරෝල් වෘත්තයකයි. එතකොට මෙයා මේකේ හෝ ඇතුලේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ මේ x වර්ගය දන y වර්ගයේ විචාර කුඩා u සමාන 1 කියලා නොකිය කියන්නේ මූල කේන්ද්‍රය කරගත් අර ඒකෝ වෘත්තයේ ඇතුලේ මෙන්න මේ x0 සහ y0 කියන වගයන් දෙකම ඉන්න ඕනේ කියන. දැන් අපි මම ගන්නවා සාධාරණම මේ වගේ තැනකින් ගන්නවා x කියලා අගය. x කියලා අගයක් ගත්තොත් මම මෙහෙම ඇඳුවොත් අපි දන්නවා මේ දිගේ එකයි. ඊට පස්සේ මේ ඍජුකෝණී ත්‍රිකෝණ ටික ලොකුවට අඳින්නම්කෝ. මේ දිග x මේ දිග එකයි මේ දිග මෙයා ඍජුකෝණී ත්‍රිකෝණය. මොකද මෙයා ලම්බකයි. මම යන්නේ x අක්ෂයට ලම්බක. ඒතර මේ x නම් මෙයා එකයි නම් අපිට පරිතකර ශ්‍රමය ගන්න බලන්න මෙයා එක කරගෙන x වර්ග. ඒ කියන්නේ ඔයාගේ x ඛණ්ඩාංකයේ x වෙනකොට y ට යන්න පුළුවන් මෙතන සිට මෙතනට. ඒක පිළිගන්නවද? මොකද y කියන එක්කනට මෙහෙට එළියට යන්නත් බෑ මෙහෙට එළියට යන්නත් බෑ. ඒ කියන්නේ y කියන එක්කනට ඉන්න පුළුවන් x වර්ගයේ x කියන එක x ඛණ්ඩාංකෙ ඉන්නවා නම් y කියන එක්කෙනා ඉන්න පුළුවන්. ඔයාට උඩින් ඉන්න පුළුවන් වර්ගමූල 1 ඍණ x වර්ගයේ යටින් ඉන්න පුළුවන් වර්ගමූල 1 ඍණ y වර්ගය. නැත්නම් තව විදියක් ගමුකෝ අපි. මම දන්නා x වර්ගය දන y වර්ගය කුඩායි හෝ සමානයි 1. අන්න මෙතනින් ගන්න පුළුවන් y වර්ගය කුඩායි හෝ සමානයි 1 ඍණ x වර්ගය. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? y කියන එක්කෙනා කුඩායි හෝ සමානයි 1 ඍණ x වර්ගය හෝ විශාලයි හෝ සමානයි ඍණ වර්ගමූල 1 ඍණ x වර්ගය. සමාන. මේ දෙකෙන්. පැහැදිලි? ඒ කියන්නේ y කියන එක්කෙනා x මත බැඳිලා ඉන්නේ. පැහැදිලි? hello හරි thank you. ඒක නේද අපි හැමතිස්සෙම වාගේ රීජන් එක ගන්න අපි මේවට කියන කොහොමද කන්ස්ට්‍රේන්ට්ස් කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කවුරු හරි මැෂින් ලර්නින් වලට වගේ ආස නම් කවුරු හරි අහලාදී කන්ස්ට්‍රේන්ට් මිනිමයිසේෂන් ඊට පස්සේ ග්‍රේඩියන්ට් ඩිසෙන්ට් ගොඩක් කෝසස් වල කෝසෙරා වගේ මුලින් කතා කරන අන්කන්ස්ට්‍රේන්ට් කේසස් කරන ග්‍රේඩියන්ට් ඩිසෙන්ට්. හැම නමුත් ඔය ඇත්තටම ඇත්ත ලෝකේ රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකක් කරනවා නම් මැෂින් ලර්නින් පැත්තේ ඒකේ මැතමැටිකල් මොඩල් එක හරියට කරොත් ඇත්තටම කන්ස්ට්‍රේන්ට් මිනිමයිසේෂන් කියලා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. වගේ වේරියබල්ස් එක මේ වගේ එකිනෙකට ඩිපෙන්ඩන්ට් කරනවා. උදාහරණයක් විදිහට අපි ගන්නවා නේද? මට හොයන්න කියනවා fxy කියන එක්කෙනාගේ මිනිමම් වැලියු එක such that x වර්ගය දන y වර්ගය කුඩා u සමාන 1. ඒ කියන්නේ මෙන්න මේ සර්කල් එක ඇතුලේ fxy කියන එක්කෙනාගේ මිනිමම් වැලියු. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම දැන් උදාහරණයක් විදිහට ගන්නකො Google එකත් කරන්නේ ඔයාලට යන්න ඕනේ පිළියන්දේ ඉඳලා මොරටුවට. ඒතර පිළියන්දේ මොරටුවට යන්න ඕන නම් පිළියන්දේ ඉඳලා මොරටුවට යන්න තියෙන පාරවල් වලින් අඩුම වෙලාවකින් යන්න ඕනේ පාර. කෙනෙක් ඔයාලට පිළියන්දේ මොරටුවට යන්න ඕනේ කිව්වම මේ සරල රේඛාව අවైలබල් නැහැ නේ. පාරවල් ටිකක්. ඒ අවైలබල් පාරවල් අතුරෙන් යන්න පුළුවන් පාරවල් අතුරෙන් කෙටිමම යන්න තියෙන පාර. ඒකට ඔයාලට මේ කන්ස්ට්‍රේන්ට් මිනිමයිසේෂන් එක පුළුවන් නම් මැතමැටිකල් මොඩලින් මේ පැත්ත ඉගෙන ගන්න. මම ඔන්න ඔයගලන්ට පොත් ටිකක් රෙකමන්ඩ් කරන්න. ඒ කියන්නේ මම ඕන තරම් වීඩියෝස් තියෙනවා ඔයගලන්ට කැමති නම්. නමුත් අර මෙතන දුන්නේ. ඊට පස්සේ ඉතින් අහන්න. ඔය ඇත්තට මගේ මේ
මේ දවස් රිසර්ච් එක කියවන්න පටෝ කිව්වේ. මේ මැතමැටික් ඔප්ටිමයිසේෂන් පැත්තේ කියන මාරම් හොට් ඒරියා ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන් මේ පැත්තට ස්ටඩි කරන්න මැෂින් ලර්නින් වගේ පැත්තට කැමති නම් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒක මැතමැටිකල් මොඩලින් පැත්ත. මොකද මේ පැත්තේ ගොඩාක් විශේෂ ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලෝක රිසර්ච් පේපර්ස් එකක මොනවද මේ ටියුවල්ද ප්‍රශ්න තියෙන්නේ කියලා ඒකත් තෝරගෙන ඔයගොල්ලන්ට හොඳ රිසර්ච් එකක් පබ්ලිෂ් කරගන්න පුළුවන් නම් හයර් ස්ටඩීස් වගේ යන්න ඉන්න කෙනෙක්ට මාරම් වටිනවා. අපිට මගේ කවුන්ට් මයික් අන්මියුට් කරා. හෙලෝ අයියෝ x+y කුඩාව සමාන එක වගේ තිබ්බොත් මොකද x + y කුඩා ඒව සමාන එක තිබ්බොත් පුතේ මේ බලමු එතන. මේ පුතා කියන්නේ y x + y කුඩා ඒව සමාන එක. මේකෙන් කියන්නේ මොකද්ද y කුඩා ඒව සමානයි 1 ඍණ x. අදින්න 1 ඍණ x පස්තර. මෙයා 1යි. මෙතන 1 ඍණ x පස්තර. මේක අනුක්‍රම ඍණ 1යි. ඒ කියන්නේ මෙතන y කණ්ඩාය 1 ඍණ x වුණොත් මෙතන මේ 1 ඍණ x කියන එක. එන y කියන ඉන්න මෙතනින් පල්ලෙහාට. මෙතන අදර ඍණ. හරි. තේරුණා? ඇයි x ගේ රීජන් එක x රීජන් එකත් උත්තර ගන්න y සමානයි ඒතර y වඩනවා x කියන එක විතරයි ගියා x කුඩා ඒව සමානයි කරේනවා හරි වල ප්‍රස්තාර දෙන්න ඕනේ x සමානයි 1 ඍණ y හරි එතන මේකලා අපි ගත්තොත් එතන y වෙනස් වෙද්දී එතන මම ගත්තොත් මේව අදින්න පුළුවන් මට මම අදින්න x සමානයි 1 ඍණ y රේඛාව අදින්න පුළුවන් x සමානයි 1 ඍණ y රේඛාවද බිඳු x බිඳුවේදී y එකක් x එකේදී y බිඳුවක් නෑ y එකේදී sorry x සමානයි 1 ඍණ y y බිඳුවේදී x එකක් වෙනවා y බිඳුවේදී x එකක් වෙනවා ඒත් මේකමයි මේකමයි y බිඳුවේදී x එකක් වෙනවා y බිඳුවේදී x එකක් වෙනවා y එකේදී x බිඳුවක් වෙනවා එතන මේක ඒත් මේ රේඛාව this is the line right එතන මේ තියෙන්නේ x සමානයි 1 ඍණ y රේඛාව හරි x සමානයි 1 ඍණ y කියන්නේ මෙතන ඉඳන් මෙන්න මේ දිග 1 ඍණ y මෙතන මේ length එක 1 ඍණ y එතන මෙයා මීටරට අඩු වෙනවා මේ තින් මේ රීජන් මේක එකම රීජන් වෙනසක් නැහැ එතකොටයි ඩබල් ඉන්ටිග්‍රේෂන් එකේ දෙකේම නිකන් නියුමරික් නොවන අගයන් තියෙනව නේද එහෙම තියෙන්න බෑ එහෙම තියෙන්න බෑ ඔයා රීජන් එක ඩිෆයින් කරද්දී දැන් විතර ඔයාලට ගන්න පුළුවන් මෙහෙම ඔයාලට ගන්න පුළුවන් මෙහෙම x දන y කුඩා 1 වඩතර දෙන්න පුළුවන් තව කන්ටෙන්ට් නැද්ද x කෙනා ඒතර රීජන් එක දැන් මේ වගේ ඉන්ටර්වල් කරන්න පුළුවන් මේ විදිහට දැන් මම මෙතන ගන්නවා මෙතන මේ විදිහට නෝට මේක ඉන්ටර්වල් එකක් දාන්න පුළුවන් ඕන ඍණ අනන්තයේ සිට ධන අනන්තයේ දක්වා අනිත් එක්කෙනා ඍණ අනන්තයේ සිට 1 ඍණ y දක්වා sorry ඒතර මුලින් ඉන්ටර්වේට් කරන්න ඕනේ මෙතන නම් dx y x නේ ලියාගන්න dx dy එතන මෙතන මේ c මෙන්න මේ c වම අනිවාර්යෙන් නියුමරිකල් එකක් වෙනවා නියුමරික් වැලියු එක අතුලක් කරලා දෙන්න පුළුවන් හරි මේ සමහර කාට දෙන්න පුළුවන් මේ x කියන එක්කෙනා 5 සිට ඍණ 5 ඉඳලා එක දක්වා එතකොට මෙයා වෙන්නේ x කියන එක්කෙනා ඍණ 5 සිට 1 දක්වා වගේ ඉන්න කියන එක්කෙනා අපිට දෙන්න පුළුවන් 5 ඍණ 3 ඉඳන් 5 දක්වා වගේ එතකොට මෙයා ඍණ 3 වෙනවා මෙයා 5 වෙනවා එතන මෙයා වෙනස් වෙන්නේ නැහැ හැබැයි ඉතින් x එක්කෙනා බලනවනේ මෙයා අඩුම කියන්න පුළුවන් කොතනද කියලා මේ y ඍණ 3 වෙනවා නම් x දෙන්න පුළුවන් පල්දැම වගේ තමයි y මෙතනට මෙන්න මෙතන y 5 වෙන්න පුළුවන් ඍණ 4 මෙයාගේ අන්තිම ගේ ඍණ 4 එයි මෙයා උඩට යනාගේ කරනවා ඒක වෙන ඒක ඩිපෙන්ඩ් වෙන y යගේ මත හරි මෙයා ඉන්නේ මොන y යගේද ඒක ඩිපෙන්ඩ් වෙන ඩිපෙන්ඩ්ස් හරි තේරුණාද ඔය මේ ඍණ 4 ඉඳන් හැමතිස්සම එක ඍණ y මේකයි යන්නේ. ඒතර y මෙතනට මෙතන එක y මේ වගේ තැනක හිටියා. ඒක නෑ මෙතන ඉඳන් මෙතනට වෙන්නේ. ඒක ඩිපෙන්ඩන්ට්. ඈ? අර ඔක් කරන්නේ අපි මේ වගේ පොඩි තීරුවක් හදලා ඒ තීරුව මෙහෙට දැම්මේ. කරන්නේ. ඒතර මේ y එක තෝරගන්නවා. ඒතර y එක තෝරගත්තට පස්සේ y value එක තෝරගත්තට පස්සේ මෙන්න මේ වගේ y value එක තෝරගත්තට පස්සේ ඔයගේ x value එකට මෙන්න මේ වගේ මේ මෙතන ඉඳන් පල්ලෙහාටම විතරනේ වෙන්නේ. මෙතන ඇත්තටම එක්ස්ට්‍රා ගුණ සීමාවක් දාන්න ඕනේ. මෙතන කිලිමාවට ඍණ අනන්ත කියන කෙනෙක් ගන්න පුළුවන්. මොකද y කියන එක්කෙනා ඍණ 5 වුණාට පස්සේ ඔයාලට මෙතන ඉඳන් ඍණ අනන්ත යන මේ y කියන එක මෙයාගේ ගත්තට පස්සේ x කියන එක්කෙනාට මේ ඕනම තැනක ඉන්න පුළුවන්. හරි. y කියන එක්කෙනා ඍණ 5 වුණොත් මෙන්න මෙතන මෙයා ඉන්නේ. මෙන්න මෙතන මේ තියෙන වගේ මේ value එක එක ඍණ y value එක වෙනවා. මෙහාට ඕනගයක් ඉන්න පුළුවන්. හරි. හැබැයි රීජන් එක
හොඳට x කියන එක නෑ හැමදෙස්සම යන්නේ ඍණාන්තයේ ඉඳලා එක ඍණ y වෙන එක. මෙතනට මේ මෙතනට ෆෝමියුලා කොනක් තව y වගේක් ගත්තොත් y x කියලා ගත්තොත් ඔය මෙන්න ප්‍රස්තාරයි. y යම් කිසි y වගේක් ගත්තොත් මේ වගේ එක ඍණ x වගේ හැමදෙස්සම ඉන්නවනේ මෙතනින් මේ. ඊට පස්සේ මේ ඊළඟ තීරුව ගත්තොත් මෙතනින් මේ ඉන්නේ. හරිද? y වගේ මේක ෆික්ස්. ඈ y වගේ මෙතන ෆික්ස්. හැබැයි මේ තීරුවේ මෙයාට ඉන්න පුළුවන්. මේ ටික. සාය y තව ටිකක් පල්ලෙහාට ආවොත් එතන ඉඳන් මේ. මේ වගේ තැනක ඉඳන්. ආයෙ තව ටිකක් පල්ලෙහාට ආවොත් මේ වගේ තැනක ඉඳන් මෙහෙම. පැහැදිලි? ඒක y අගේ මත ඩිපෙන්ඩන්ට් x යන්න පුළුවන් කොහෙද කියන්නේ. පැහැදිලි? thank you දැන් අපිට තියෙනවද? ඒක ඩිපෙන්ඩන්ට් නේද? ඕකේ. අයිනේ අර කලින් ගානේ අර වෘත්තයක් තිබුණු එකේ ඒකේ x වල ඒක ලිමිට් එක ගන්න තියෙන ඍණ එකෙන් නම් එකට නෙමෙයිද බිංදුවෙන් නම් එකටද? එතන ලිමිට් එක sorry r කියන එක නගන්නේ බිංදුවේ ඉඳන් එකට. මොකද මේක රේඩියස් එක නගන්නේ. රේඩියස් එක ගත්තොත් මේ r එක වෙලා විතර රවුම ඈ මෙතන ලිමිට් එක මෙතන නේ කියන එකට වෙනවා. මේ කියන එක. right. නේ? ඒකට උත්තරය යන වෙනස් වෙයි. එතන මේකේ උත්තරය වලට මේ කියන එකට ගත්තොත් මෙයා ඍණ එකනේ. එතන මෙයා ඍණ එකේ වර්ගය කියන්නේ මම අතර බිංදුවක්. එතන මෙතන බිංදුවක් වෙන්න බෑනේ. හරි. ෆන්ක්ෂන් එක බිංදුවක් වෙන්නේ. ඒක පදර වෙලු. මම ගත්ත ෆන්ක්ෂන් එක මම හිතන නිකන් ඉඳලා බලන්න තෝ ගත්තේ ඔගේ බිංදුවක් වෙන්නේ නැහැ. මොකද මේ x වෙනවයි නේද? පොඩි ෆන්ක්ෂන් එකේ බිංදුවක් වෙන්න පුළුවන්. ඒ තමයි මේ බේසික් එක කරකාරි. මේ ඉන්ටර්වල් ගැන මොකද හිතන්න ඔබ කිසිම ගේම් එකක් මම ජස්ට් an example ගත්තා නිකන් ඔල්ට් ෆන්ක්ෂන් එක. මට පුළුවන් තරම් සරල මට x y තියෙන පුළුවන් තරම් සරල ෆන්ක්ෂන් එක x වෙනවයි මම ඒක දැම්මා හරි. ඒක සමග ඉන්ටර්වල් ලා බිංදුවක් වෙන්න පුළුවන් අවුලක් නැහැ. මම බේසික් අයිඩියා එක තේරුණා. කවදාවත් මේ එළියම ලිමිට් එක මෙයා අනිවාර්යයෙන්ම නියුමරිකල් ලිමිට් එක right මොකද එයාගෙන් එළියේ වේරියබල් සයින් කරගන්න වෙන කවුරුත් නැහැ මට. එයා තමයි එළියෙම ඉන්නේ. පිට කවර. අර අපි දෙක එහෙම දකින්න පුළුවන්. මම හිතාන්කෝ මේ මෙතන ඉන්නේ මේක තියෙන පෙට්ටිය. ඌ ඇතුලේ තව පෙට්ටිය. එයා ඇතුලේ තව පෙට්ටිය. එතකොට මෙයාගෙන් කවර එළියට ගලවලා ආවට පස්සේ අපිට මේක මෙයා මේ පෙට්ටියෙන් එළියට යන්න ඉස්සෙල්ලා මෙයාගේ ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවා නම් අපිට ඒ කියන්නේ මෙයාට අදාළ වේරියබල්ස් ටික අයින් කරලා අවතද මේක මේ පෙට්ටි ඉන්ටර්වල්ස් කියලා හිතුවොත් ඒ තනකො මෙයා z අදාළ ඉන්ටර්වල් එක මෙයා y අදාළ ඉන්ටර්වල් මෙයා x අදාළ ඉන්ටර්වල් එක. ඒතර මෙයාගේ ඇතුලෙන් එළියට එන එක ඇතුලේ ආයෙ x ඉන්න බෑ. ඒ කියන්නේ අනුකල dx කියලා එකකින් එළියට එන එක ඇතුලේ ආයෙ x කියන පදේ ඉන්න බෑ. මෙතන ආයි dy කියලා දානවා නම් මෙයාගෙන් එළියට යනකොට ආයි xy පද මෙයා ඇතුලේ ඉන්න බෑ. එතන මෙයා ඇතුලේ ඉන්න පුළුවන් z පද විතරයි. කියන්නේ dz කියලා කෙනෙක් එළියට දානවා z පද විතරයි. මෙයාගෙන් එළියට යනවා නම් xy z පද ආයි ඉන්න බෑ. ආයි මෙතන ඉන්ටර්වල් එකක් දානවා නම් මෙයාගෙන් එළියට එන ප්‍රතිඵලේ x y z කින් ස්වායත්ත වෙනවා. මොකද මෙතන ලිමිට්ස් දෙකක් අපි දානවා කියන්නේ තියෙන x y හැම z හැම පදයකටම ආදේශ වෙනවා. කියන්නේ අපි සරල උදාහරණයක් ගන්නකො මෙහෙම fx d අපිට a සිට b දක්වා. ඒතර මෙයා අපි දන්නවා මෙයාගේ අනුකලය හිතමු මට ඉන්නේ gx කියලා කෙනෙක් කියන්නේ. ඒතර x වලින් ශ්‍රිතයක් ආවල මේ සීමා දෙක දාපු ගමන් x කියන එක කෙනා අයින් වෙනවා. ඌ ආශ් වෙනවා. පැහැදිලි? ඒක අපි කියන්නේ නිශ්චිත සීමාවකින් අපිට හැම නිශ්චිත අනුකලයකින් අපිට හැමතිස්සෙම එන්නේ ඉලක්කමක් කියන්නේ. අනිශ්චිත අනුකලයක තමයි ශ්‍රිතයක් කියන්නේ. හැබැයි ඔයා මොකක් හරි වාට එයාගේ ඉලක්කමක් හොයන්න ඕන වෙලාවක අපි සාමාන්‍ය වර්ගඵලයක් හරි මොකක් හරි ඉන්ටර්වල් එකකින් නියුමරික් වැලියු එක ගන්න ඕනේ. ඒ වගේ හොයන්න ඕන වෙලාවක මේ වගේ මල්ටිපල් ඉන්ටර්වල් එකක් කරන් මෙන්න මෙයාගේ සීමාවට ඇතුලේ ඉන්න එකේ ෆන්ක්ෂන් එකක් දැම්ම. මෙතනින් එළියට ගියට සූ අයින් කරගන්න බැරි වෙනවා. පැහැදිලි? ඔබට හිතන්න ඉන්ටර්වල් එකේ මොකක්ද වෙන්නේ කියලා. ඉන්ටර්වල් එක අපි හැමතිස්සෙම මේ සීමාව දානකින් කරන්නේ මෙයාගෙන් එළියට දෙන මෙන්න මේ වේරියබල් එක අයින් කරලා දාන්න. ඒතර මේක ඇතුලේ තියන් හිටියොත් මේක ඇතුලේ ඉන්න වේරියබල් එක ඌ අයින් වෙන්නේ කොහෙන්ද? පැහැදිලි? සමහරක් වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට වань ඉන්ටර්වල් එකක් තියෙන බිංදුවේ ඉඳලා t වලට යනකම් t කියලා පරාමිතියක් වගේ. ඒතකොට t කියන පරාමිතිය අනුව ඉන්ටර්වල් එක වෙනස්. ඒතර t කියන එක න වේරියබල් එක නෙමෙයි පැරාමීටර්. පැරාමීටර් එකක් දුන්නොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක හරියට. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මොකක් හරි මොකක් හරි ගන්න පුළුවන් ft කියලා එකක්. කොහොමද දෙන්න පුළුවන් මොකක් හරි බිංදුවේ ඉඳන් t වෙනකම් g වල x dx. ඒතර මේක මේ ft කියන ෆන්ක්ෂන් එක t මත වෙනස් වෙනවා. කියන්නේ මේ ඉන්ටර්වල් එකේ සීමාව වෙනස් වෙනවා නේ මෙයා වෙනස් වෙනවා. මේක අවුලක් නේ. මොකද මේක මට කෙලින්ම කියන්නේ ft කියලා ෆන්ක්ෂන් එකක්ම කියලා. හැබැයි ඉන්ටර්වල් වල ආන්සර් එකක් හොයන්න යනවා නම් අර එළියෙම ඉන්න එකට මේ ෆන්ක්ෂන් එකක් දාගන්න එපා. පැහැදිලි?
අනිත් එක පිළිවෙලක් තියාගන්න. කවදාවත් අර ඉන්ටර්කල් එක ඇතුලේ වේරියබල්ස් වලින් සීමාවක් දානවා නම් ඒ වේරියබල්ස් ටික ඒ වේරියබල් එක අයින් වෙලා යන විදිහට ඉන්ටර් කියන්නේ අපි තුමු මෙයාගේ සීමාව ඩිපෙන්ඩ් කරනවා කියලා x කියලා එක්කෙනෙක් මත. එහෙනම් x ට දාලා ඉන්ටර්කල් එක ඉන්න ඕනේ මේ ඉන්ටර්කල්. පැහැදිලි? එළු තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ. එතන පෝලර් කෝඩිනේටර් එකට කන්වර්ට් කරද්දී d theta dr කියලා අපි ගත්ත da සමානයි නැත්නම් r d theta dr කියලාද ගන්න da සමානයි. ඒක අවුලක් නෑ. ඔය කියන්නේ ඔයා එක අනුකරණය කරන සීමාව නෝ මම ඔබට මේක මතන්න. උදාහරණයක් විදිහට ඔයගේ සීමාව ලියනකොට දැන් මෙතන අපි ගමුකෝ ඔයාලට f r theta dr d theta කියලා. එතන මෙයා r dr d theta. මොකද මෙයා ස්කේල් එකක් නෙමෙයි. මේ හැම එකම ස්කේලර්ස්. මෙයා දින පිටිවල යවුලක් නෑ. එතන මෙයා අපිට ඕන කරනකොට මෙයා r වලින් සීමාව ඕන ගමුකෝ මෙතන මුලින්ම r නේ. මේ බිඳුවේ සිට එක දක්වා මේ බිඳුව ඉඳලා 2.5 කරා. ඔයාලට මෙයාම ඕන ලියද හැකි. බිඳුවේ ඉඳලා 1 දක්වා බිඳුවේ ඉඳලා 2.5 දක්වා f r theta r d theta dr. එනේ මේ පිළිවෙල වෙනසක් නෑ. ඔක r number එක d theta කියන real number එක dr කියන real number. අවුලක් නෑ. අනේ මේ පිළිවෙල මොනවද මේ d theta dr කියලා කලින් ගත්ත එක r කියන එක එන්න ඕනේ නේද ඒක හදුවා. ආයෙ නම් මේ da සමානයි r d theta dr r කියන එක එන්න ඕනේ නේද පෝලර් කෝඩිනේටර් ගන්නත් කරන්නේ. ඔ මෙදි r කියන එක. ආනේ කලින් එකේ ලියදී මම ඒක පැටලෙනවා. දැන් කලින් ලියුවනේ මම r d theta dr කියලා මම ලියුවා මම දැන්. හරි එල ඉතින් මම හිතනවා මම පොඩි උදේයකට ඉඳලා ලියුවේ නැද්ද? කියන්නේ ඒක මේ r කියන එක වෙනස් වෙනවා. ඒක නැත්තන්ට එන්නේ හැමතිස්සෙම මේ වෙන්නේ මොකද? මම අපි බුල දෙන්න ඉන්නේ නේද? මේ ආසෙමයි. නාරේ. නෝක සාමාන්‍ය එන්නේ මේකයි. ඒක නෝතන ඉන්නවා වාගේ මේ ඔක ඕනම වේරියබල් එකක් තියෙනවනේ uv කියලා. සරල දෙයක්. වගේ වේදන වගේ fu කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. r කියන ෆන්ක්ෂන් එක ඔයාලට දකින්න පුළුවන් uv කියලා දෙක ෆන්ක්ෂන් එකක් තියෙනවා. ගන්න වේරියබල් එක. ඔයාලා මෙයා පැරාමීටරයිස් කරන විදිය. ඒත් වගේ ඉන්ටර්වල් එකේ ඉන්නේ ඉන්ටර්වල් fuv ru වතාවක් rv මෙයාගේ norm එක times du times du. යා norm එක ගත්තම මෙයා රියල් නම්බර් එකක් වෙනවා. වෙක්ටර් එකක් වෙන්නේ නැහැ තවදුරටත්. වෙක්ටර් එකක් වෙන අවස්ථා තියෙනවා. මෙන්න මෙතන නිකන් අගයන් එක නෙමෙයි. මේ අවස්ථාවේදී මේ අපි කතා කරන සර්විස් ඉන්ටර්වල්ස් path intervals කියලා මෙන්න මෙයා රියල් නම්බර් එක. මෙයා රියල් නම්බර් එක, මෙයා රියල් නම්බර්, මෙයා රියල් නම්බර්. දැන් මෙතන මෙතන මේ වෙක්ටර් එකේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක norm. ට්‍රිපල් ඉන්ටර්වල් එකක් ගත්තොත් ඔයාලට යන්න පුළුවන් මේම ට්‍රිපල් ඉන්ටර්වල් එකක් කරගෙන f u w ඊට මෙතනට එන්නේ magnitude u මේක නම් පාඩ කැමති එකක් ඩොට් ප්‍රොඩක්ට් කරලා කැමති එකක් ක්‍රොස් ප්‍රොඩක්ට් කම්ලා කිසි අවුලක් නැහැ. rv times මෙයාගේ magnitude එක times du dv dw. ලොකෝනස නැහැ බේසික් එක විතර. ඔක මේ දින මොකද? අරවා එලිමන්ට් එකකින් චේන්ජ් කරලා ගියාට පස්සේ අර එන වෙක්ටර්ස් වලින් හදන එකේ එලිමන්ට් වලින් එකේ සයිස් එක. ආ මේකෙන් කියන්නේ d මෙදිනාගේ d පැරාමීටරයිස් කරන විදිය. අර මේක දියා ගන්න විදිය නැත්තම් හරියට. සුළු කර ගන්න විදිය කරගන්න පුළුවන්. මේක එන්නේ කොහොමද කියන එක දැනගන්න. මෙතන ඕනේ බේසිස් එක දුන්නා එන්නේ මෙහෙම කියලා දන්නවනම් ආයෙත් තැනේ හෙට නේ ගන්න පුළුවන්. මොකද නැත්නම් ඔයගොල්ලෝ දැන් හිතුවත් පෝලර් කෝඩිනේට්ස් වලට මේක සිලින්ඩ්‍රිකල් පෝලර් කෝඩිනේට්ස් වලට මේක මම ඒක ඇත්තට මතක තියන්නේ නැහැ. මම ගොඩක් රටකට මේ වගේ ටක් ගාලා ඒක හදලා ගන්නවා. ගොඩක් රට මතක නැත්තම්. සමහරක් ඒවා දෙනවා. හරිද? ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රොමැග්නටික්ස් එක මොනවද තියෙනවා නම් සලාරි ඉලෙක්ට්‍රිකල් වලාරි ඒ වගේ පේපර්ස් වල ගොඩක් රට මේක දෙනවා. මෙස් පේපර් එකේ දුන්නේ නැත්නම් ඔයාලට හදලා ගන්න පුළුවන්. හරි? ඕකේ. ඕකේ තව තියෙනවද මොනවාද ප්‍රශ්න? හෙලෝ තව තියෙනවද මොනවාද ප්‍රශ්න? තිරණ ගන්න හරි. ප්‍රශ්න තියාගෙන ඉන්න බා. මම හිතන ගොඩක් වෙලාවට අපිට කර්ල් ඩයිවර්ජන්ස් දෙක කරන්න ගියොත් ගොඩක් වෙලාවට වෙලාවක් ඒ හිමුණුත් මම ලබන සතියේ වගේ දා ගන්නම්. මොකද ලබන සතියේ තියෙන කම්ප්ලෙක්ස් ඇනලිසිස් එකයි ඔයගොල්ලෝ මම කිතුරක දාන්නම් කොහර කර්ල් එක කොහොමද යූස් කරන්නේ කියන්නේ ග්‍රීන්ස් තියරම්, ස්ටෝක්ස් තියරම් එකයි, ඩයිවර්ජන්ස් තියරම් එකයි. ඊට පස්සේ ඔය දෙක කර්ල් ඩයිවර්ජන්ස්. ඒතර මේ කර්ල් කියන එක ජෙනරලයිස් කරන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට කර්ල් සහ ඩයිවර්ජන්ස් ඔය දෙකම නිකන් එක වගේ. මේකෙන් කරන්නේ පාත් ඉන්ටග්‍රල් එක සර්ෆේස් ඉන්ටග්‍රල් එකක් කරන එක, ඩයිවර්ජන්ස් එකෙන් කරන්නේ සර්ෆේස් ඉන්ටග්‍රල් එකක් වොලියුම් ඉන්ටග්‍රල් එකක් කරන එක. ඒතර මේ දෙකෙන් වෙන්නේ. ඊට අනිත් එක තියෙනවා කම්ප්ලෙක්ස් ඇනලිසිස්.
එතන මේක ඇත්තටම ගොඩක් තියෙන්නේ ඔයාලට තියෙනවා ටේලර් සීරීස් එක කම්ප්ලෙක්ස් ඩොමේන් එකේ ලියන්නේ කොහොමද කියලා. කම්ප්ලෙක්ස් ඩොමේන් ඊට පස්සේ තව තියෙනවා ඇනලිටික් ෆන්ක්ෂන් කියලා වෙනම දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මේක කරන්න ඉස්සෙල්ලා ඇනලිටික් ෆන්ක්ෂන්. ඒතර මේකදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කොහොමද අපි රියල් ෆන්ක්ෂන්ස් ඩිෆරෙන්ෂিয়েට් කරා වගේ කම්ප්ලෙක්ස් එකේ ඩිෆරෙන්ෂিয়েට් කරන්න කියලා. ඊට අමතරව තව කම්ප්ලෙක්ස් ඇනලිසිස් වල තව ටිකක් තියෙනවා රෙසිඩියු තියරම්. වැදගත්. අනිත් එක මොනවද කියලා. ඒතර මේකෙත් ඇත්තටම මේකෙත් ලොකුවට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ දෙක. මේ දෙක ඉගෙන ගත්තට පස්සේ රෙසිඩියු තියරම් එක කියන්නේ නිකම්ම සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක එච්චර ලොකු දෙයක් නෑ. ඒකේතර බේසික්ස් එක දාගත්තට පස්සේ රෙසිඩියු තියරම් එක කියන්නේ නිකම්ම ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මේ ඇනලිටික් ෆන්ක්ෂන් එක සහ මේ ටේලර් සීරීස් එක ලියන මේ රෙසිඩියු තියරම් කියන එකත් බිල්ඩ් අප් වෙනවා. ඒ ගැන අපි කතා කරනවා මොකද්ද මෙයාගේ 0 එකක් කියන්නේ මොකද්ද කම්ප්ලෙක්ස් ෆන්ක්ෂන් එක පෝල් එකක් කියන්නේ මොකද්ද ඒ දේවල් වලින් අපි ඇනලිටික් ෆන්ක්ෂන් කියන කතා කරා මේ අදහස් වලින්ම තමයි රෙසිඩියු තියරම් කියන එකත් ගොඩ නැගෙන්නේ. ඒතර ඒක හරියට පුළුවන් නම් ඔයගලන්ට රෙසිඩියු තියරම් එක නිකම්ම කොට දා ගන්න පුළුවන්. තියෙනවා? අරවට ගන්න ප්‍රශ්න තියෙනවා නේද? right? ඒතර මේ ටික අපි මේක තව සතියකට වගේ ඇති. මොකද දැන් සිලබස් එකේ ඇත්තටම 150ක් වගේ දැනට දෙන්න කතා කරලා ඔයගලන්ට තියෙන ප්‍රශ්න ටික දැන් අනිවාර්යෙන් අහන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒක ඔයගලන්ට මොකක් හරි කරගන්න බැලන් තියෙනවනේ මොකක් හරි බැරි දේ තේරුම් ගන්න තිබ්බනම් හරි අයියෝ මම තේරුම් ගත්ත එක හරිද කියලා වගේ අහන්න අනිවාර්යෙන්. ඒක තමයි වෙන්න ඕනේ. හරි. මොකද නැත්තම් මටත් පුළුවන් දිගට දිගට කරන් ගිහලා ආනි දැන් ඉවරයි කියලා දාන්න. මොකද එතකොට ලොකුවට තමයි ප්‍රශ්න තියෙන ටකල් දිනව ගන්නවා. ප්‍රශ්න තියෙනවද? හෙලෝ. ප්‍රශ්න නැත්තම් චුට්ටක් එහෙම වුණොත් තමයි මෙතන නවත්තමු. ඇත්තටම මේ චුට්ටක් කලින් නිදා ගන්න උතන වැක්සින් එක ගවුවා. කන්ට්‍රෝල් ලැබෙලා නිදා ගන්න උතන ටෙක්නික් එක. රයිට්. තමයි ප්‍රශ්න ටකල් අහන්න හරි. මෙච්චර වෙලාවදී ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අහන්න තු යන්න එපා. විමල් කමල්ලි මම කතා කරපුම් දෙන්නේ නැහැ. දැන් මම හිතන්නේ විමල් කමල්ලි රවත මල්ලි විතරයි කතා කරේ. මම හිතන උඹව දාලා නිදා දන්නෙත් නැහැ කතා කරන්නේ. මේ බය වෙන්න එපා. හොඳින් මම කතා කරා කියලා කන්නේ නැහැ. මේ හෙලෝ. හරිද? නං කවුරු හරි තමන ප්‍රශ්න තියෙනවද? ඒ ටික ක්ලියර්ද? තමනට කරන්න තියෙනවද මේ ටික සම්බන්ධව? මොකද මන්දර මේක ඇත්තට මම ගොඩාක් බේසික්ස් ටික තමයි කියන් ගියේ. නමුත් ඔයගලන්ට අවුල් තියෙන තැන් තියෙනවා අනිවාර්යෙන් අහන්න. හරි. right මම ඉතින් කට්ටියත් අයින් වෙගෙන යනවා එන shape එකේ. එහෙනම් අපි next week වගේ මම දවසක් කියන්නම් එහෙම වුණොත්. තාම ප්‍රශ්න නැත්තම් ඉතින් ලොකෝට ඉතින් කතා කරන්න එහෙම දෙයක් නැහැ. ඔයගලන්ට ප්‍රශ්න නැත්තම්. මොකද නැත්තම් මට ඊළඟ ටිකත් කරන් යන්න පුළුවන්. ඒ ටිකත් එහෙම කරන් ගියොත් එහෙම වෙන අන්තිමට ඔක වැඩි වෙනවා. අන්තිමට මම දන්නවා ඔක එක දවසක් කරන් ගියාට පස්සේ අන්තිමට ඉස්සෙල්ලා මේ ටික හරි බලන්න. දැන් අද මම කරේ අතන මල්ටිවේරියේට් වෙක්ටර් ෆන්ක්ෂන්ස් ටිකයි කොහොමද වේරියබල්ස් ටික චේන්ජ් කරන ඉන්ටර්වල්ස් ටික ඉවලුවේට් කරන්න කොහොමද. ඉතින් ඊළඟට තුල වෙලා තියෙන්නේ කොහොමද මේ ඉන්ටර්වල්ස් ඉවලුවේට් කරන්න පාත් ඉන්ටර්වල්ස් එකක් සහ වොලියුම් ඉන්ටර්වල් එක සර්ෆේස් ඉන්ටර්වල් එක බඩ පරිවර්තන කරන ඉවලුවේට් කරන එකට තියරම්ස් ටිකක් කතා කරනවා. ඒතර ඒ ටික ඔයගලන්ට මේ ටික පුරුදු වෙලා આવොත් ඒක ලේසියෙන්ම කතා කරන්න පුළුවන් වෙන මේ ඊළඟ දවසේ. ඊට පස්සේ කම්ප්ලෙක්ස් ඇනලිසිස් එකත් ඒ දවසේම කරලා දාන්න පුළුවන්. මොකද මේ කියන්නේ මේ කර්ල් ඩයිවර්ජන්ස් දෙකේ ඉන්නේ දෙකම එකටම වගේ සීන් ටැන් නිසා මොකද මල්ටිවේරියේට් එක හොඳට පුළුවන් වුණා කියන්නේ කම්ප්ලෙක්ස් ඇනලිසිස් වල ලොකු දෙයක් නැහැ. ඇත්තටම මොකද ඔයගොල්ලෝ වේරියබල්ස් තුනක් එක මේ සම්බන්ධ වෙන ෆන්ක්ෂන්ස් කරාගෙන ඇත්තටම කම්ප්ලෙක්ස් වේරියබල්ස් දෙක ෆන්ක්ෂන් එකක් විදියට. ඒක ලොකු දෙයක් නැහැ. ඒක මේ තියරි වලින්ම තමයි එකක් ගොඩ නැගෙන්නේ ගොඩක් දුරට. right තමන ප්‍රශ්න තියෙනවද? any feedback ko? right එහෙනම් මම stop කරන්නම්. එහෙමනම් තමයි next week එකක් ඒ වුණත් ඔයගොල්ලන්ට ආයි දවසක් දාලා කියන්නම්. අනිවාර්යයෙන්ම next week දවසක් පුළුවන් වෙයි. අපි වගේ පොඩි පැය දෙකක් වගේ පොඩි සෙෂන් එකක් ගමු. මොකද පැය දෙකක් නැත්නම් ගොඩාක් වෙලා තේම ඔයගොල්ලන්ටත් ඔක පා වෙනවා. මම දන්නවා මේ උඹලට ඔක මේ ටික වෙලාවක් ඇද්දි ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නත් බෑ. එක දිගට කියනකොට මේක නිසා අපි තව දවසක පැය දෙකක් වගේ සෙෂන් එකක් දාගමු. එහෙනම් දාගෙන next week වගේ set වෙමු. මොනවාට ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකේ දාන්න. මේ ලැප්ටොප් එක මගේ නම්බර් එකට ඉල්ල ගන්න. එහෙනම් හැමෝටම good night. කට්ටිය කතා කරන්න නැති නිසා I think good night කියනවා. thank you good night. good night. thank you good night